සම්මා සම්බුත් සුපින්නත් ඔබ සෑම සියලු දෙනාට. වසර 13ක් පුරාවට ධර්ම sannivedanaya ක්‍රියාන්විතයේ ප්‍රමුඛයා විදිහට බෞද්ධ මාධ්‍ය ජාලය නිරන්තරයෙන් ඔබට වටිනා කියන වැඩසටහන් ගණනාවක් මේ දිනවල ගෙනාවා. විශේෂයෙන්ම මේ කොරෝනා ව්‍යසනයත් එක්ක එහෙම නැත්නම් මේ ගෝලීය වසංගත කාරණයක් එක්ක ඔබ දැනුවත් කරන්නට එහෙම නැත්නම් ඔබ ආරක්ෂා කර ගැනීමට ඔබට උපදේශකත්වයක් ලබා දීමට අපි විවිධ වූ වැඩසටහන් නිර්මාණය කරා. අපි හිතුවා මෙන්න මෙහෙම වැඩසටහන් ගණනාවක් කරගෙන යනකොට විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න ඔබව ආරක්ෂා කරන්නට ඒ වගේම සෞඛ්‍ය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට මේ වැඩසටහන් ගණනාවක් කරගෙන යනකොට අපිට හිතුණා මෙතනින් එහාට අපි හිතන්නට ඕනේ නේද කියන කාරණේ. විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි කතා කරනකොට අපිට ඔළුවට නිරන්තරයෙන්ම එන්නේ ආර්ථික සමාජීය ගැටලු පිළිබඳව කතා කරන්නට ඕනේ කියන කාරණේ. නමුත් අපි ආර්ථිකය පොඩ්ඩක් පසකට දාලා අපි අපේ මනස සකස් කරගන්න ඕනේ කොහොමද කියන කාරණේ පිළිබඳව සහ අපේ චින්තනය සකස් කරගන්න ඕන කියන කාරණේ පිළිබඳව යොමු වෙන්නට අපි හිතුවා. විශේෂයෙන්ම රටේ ප්‍රාණනාලිය බවට පත් වෙන්නේ ළමා පරපුර. එහෙම නැත්නම් මේ ළමයින්ගෙන් හටගන්නා වූ මේ කුටුම්බ සංකල්පයෙන් එළියට එන මූලාශ්‍රයක් එහෙම නැත්නම් කේන්ද්‍රස්ථානයේ බවට පත්වන්නේ ළමයා. මේ ළමයා සමාජගත වුණාට පස්සේ තමයි මේ ළමයාගෙන් නිසි ප්‍රයෝජනයක් කරගෙන රටේ ශ්‍රම බලකාය නිර්මාණය කරගන්නට හැකියාවක් ලැබෙන්නේ. හැබැයි නිවැරදි ශ්‍රම බලකායක් නිර්මාණය කරන්නට මේ දරුවා යොදවන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරනවා. නමුත් තවමත් පිළිතුරක් නැති ගැටලුවක් බවට ඒක පත් වෙලා තිබෙනවා. මොන පාලකයා කොහොම පාලකයන් බිහි වුණත් දරුවන් පිළිබඳව හිතන පතන විදිහ පිළිබඳව ගැන සැලකිලිමත් වුණාම අපි දරුවන්ට වැඩි ඉඩක් දීලා තිබෙනවා. හැබැයි ඉඩ නිවැරදි ඉඩක්ද එහෙම නැත්නම් පරිපාලනයේ සුදුසු ඉඩක්ද කියන කාරණේ පිළිබඳව දාර්ශනිකවත් චින්තානුසාරීවත් අපි සිටිය යුතුයි සහ සිටිය යුතුයි. ඒ නිසාම තමයි මේ පිළිබඳව කතා කරන්නට සුදුසුම පුද්ගලයා අපි කැඳවා ගන්නේ. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අපිටත් පොඩි නිදහසක් ලැබුණා මේ සමාජ මාධ්‍ය වල ගැවසෙන්නට. එහෙම හොයාගත්ත චින්තකෙක් එහෙම හොයාගත්ත උපදේශකෙක් අද දවසේ අපි කැඳවා ගන්න ඉතාම උවමනාවෙන් කාර්යබහුල මොහොතක නායකත්ව පුහුණු උපදේශක මනෝපදේශක උදයාදේව මුල්ල මැතිතුමා ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. රසවත් මෙන්ම අර්ථාන්විත සාකච්ඡාවක් අද දවසේ අපිට කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා ඔබතුමා සමග. සහ මේ අපේ අද දවසේ අපි දරුවන් වෙනුවෙන් මේක කරාට අපි වැඩිම කතා කරන්නේ මේක දෙමව්පියන්ට මම හිතනවා. මොකෝ දෙමව්පියෝ තමයි දරුවාගේ අතු ටික නිර්මාණය කරන්නේ. මුලේ සිට මේ ශාකය නිර්මාණය කරන්න උපයෝගී වෙන්නේ දෙමව්පියෝ. ඒ නිසා දෙමව්පියන්ගේ පැත්තෙන් තමයි අපි කතා කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවන් මූලික කරගනිමින්. මම කැමතියි ඔබතුමා නායකත්ව පුහුණු උපදේශකයෙක් මනෝපදේශකයෙක් විදිහට මේ නායකත්වය ගැන විවිධ නිර්වචනනේ ඔබතුමා සඳහන් කරන නායකත්වය එහෙම නැත්නම් තවත් තැනකින් නායකත්ව පිළිබඳව කතා කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපි සලකන්නේ බෞද්ධයන් විදිහට නියම නායකයෙක් සතු ලක්ෂණ දේශනා කරපු එකම ශාස්ත්‍රවරයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. නමුත් මෑත කාලීන වෙනකොට විවිධ නිර්වචන තියෙනවානේ. නමුත් ඒ නිර්වචන පසකලා බෞද්ධ දර්ශන ඉස්මතු වෙනවා. ඒ ගැන කතා කිරීමට දෙයක් නැහැ. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න සරලවම මේ නායකයෙක් නිර්මාණය කරනවා කියන්නේ මොකක්ද? නැත්නම් මේ නායකත්වයක් කියලා දෙයක් උගන්වන්නේ මොකටද? ඒක අවශ්‍ය වන්නේ කියන කාරණා පිළිබඳව අපි අද දවසේ මූලිකව කතා කරමු. අවසරයි දරුවන් සරණයි. මේ හොඳ මාතෘකාවක් මේක ඔබතුමාලගේ නාලිකාවෙන් දිගින් දිගට කරගෙන යනවා නම් මේකම තමයි දහම. සරලව කිව්වොත් දැන් අපි මේ ලීඩර්ෂිප් ට්‍රේනින්ග්ස් ලීඩර්ෂිප් ක්වොලිටිස් ලීඩර්ෂිප්ස් වගේ ලොකු මාතෘකාවලට වචන වලට යනවනේ. මේ වචන වලට බෑ මිනිසුන්ව ජීවත් කරවන්න. හැබැයි මිනිසුන්ට පුළුවන් වචන ජීවත් කරවන්න. දැන් මනුෂ්‍යත්වය කියන වචනේට බෑ අපිව ජීවත් කරන්න. හැබැයි අපිට පුළුවන් මනුෂ්‍යත්වය සහෝදරත්වය එකඟතාවය එකමුතුකම සාමය කියන වචන ජීවත් කරවන්න. එතකොට මේ නායකත්වය කියන්නේ සමාජය ඇතුළේ වචනයක්. හැබැයි වචනේ ජීවත් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නේ අපිට. අපේ වැඩත් එක්ක. සරලව කිව්වොත් නායකත්වයක් තියෙන මිනිහෙක් කියන්නේ කොන්දක් තියෙන මිනිහෙක්. පර්සනැලිටි කියලා කියන්නේ. මෙන්න මේ කොන්ද කියලා කියන්නේ මතු පිටින් පෙනෙන දේ සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නැත කියන එක තේරුම් ගත්ත මිනිසෙක්. දැන් අපිට මතු පිටින් පේන දේවල් තියෙනවනේ. හැබැයි මේක නෙමෙයි සත්‍ය. මොකද එහෙමනම් විද්‍යාවක් අවශ්‍ය නැහැ. දැන් දහම කියන්නේ බුදු දහම කියන්නේ
ඒක තමයි ලෝකයේ විද්‍යාව. ඒක මේ 7 8 පන්ති අර අච්චු පොතේ අර බටහිරින් ආපු එක නෙමෙයි විද්‍යාව කියන්නේ. විද්‍යාජ ජාති විනයන් කියලානේ දහමේ තියෙන. එතකොට මෙන්න මේ මතු පිටින් පේන දෙයට එහා දෙයක් දැකලා ඒ වෙනුවෙන් තමන්ගේ රංචුවක් රකින්න ඒ වෙනුවෙන් තමන්ගේ රංචුවකට මග කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔහු තමයි නායකයා. ඔහුට තමයි අර නායකත්වය තියෙන්නේ. හෙවත් ඒ මතු පිටින් පෙන්න දෙයට එහා දෙයක් දකින්න පුළුවන් තත්ත්වයක් ඔහු විසින් හදාගෙන තියෙන්න ඕනේ. ඒකට ඔහු සූදානම් වෙලා තියෙන්න ඕනේ. ඒක ඔහු ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. සහ ඒ වගේම leaders are born. They are not made. නායකයන්ව හදන්න බෑ. දැන් එතකොට මගෙන් අහුවොත් ඔබ එතකොට නායකත්ව පුහුණු උපදේශකවරයෙක් හැට ඔබ ගිහලා දේශනා කරලා මොකද්ද කරන්න කියලා මගේ දේශනවලදී වැඩමුළුවේදී මම හැමතිස්සෙම කියන්නේ මට ඔබව හදන්න බෑ. ඔබට පුළුවන් නම් ඔබට අවශ්‍ය නම් හැදෙන්න මම එකට මඟ පෙන්නනවා. ඒකට හොඳම දේ තමයි බුදුන් වහන්සේ කියනවා මේ මම කියන දේ අනුගමනය කරන්න. මේක ප්‍රැක්ටිස් කරන්න. මේක කටපාඩම් කරගත්තට මේක දැනගත්තට වැඩ මේක අවබෝධ කරගන්න. එහෙනම් දැන් බුදුන් වහන්සේට බෑනේ ධර්ම අවබෝධ කරවන්න. ඒකට අදාළ මගනේ බුදුන් වහන්සේ පෙන්වුවේ. ඒතර අපි විසින් මේ ධර්ම අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඒක එක තැනක තමයි නායකයෝ බිහි වෙන්නේ. මෙන්න මේ නායකයා කියන චරිතය අපිට හදන්න බෑ. මේ රට මේ ලෝකයේ අද වෙනකොට මේ ව්‍යාසනයට යන්න ප්‍රධානම දේ තමයි කලන මහත්මයා අපි පුංචි කාලේ ඉඳන් නායකයෝ හදන්න හදනවා. පුතා ඇවිදින්නේ ඩොක්ටර් අංකල් වගේ. ඒතර පුතා හිතනවා මේ ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් ඒ විදිහට ඇවිද්දම. මොකද එයා පොඩි. පුතා අඳින්නේ ඩොක්ටර් කෙනෙක් ඩොක්ටර් අංකල් වගේ. පුතා hina යනකොට ඩොක්ටර් අංකල් වගේ. ආව් පුතා නම් ඩොක්ටර් අංකල් වගේමයි. ඒතර දරුවා හිතනවා මේ ඩොක්ටර් අංකල් කෙනෙක් වෙන්න නම් එයා විදිහට hina වෙන්න ඕනේ, එයා විදිහට අඳින්න ඕනේ, එයා විදිහට ඇවිදින්න ඕනේ වගේ මතු පිට කාරණා ටිකක්. සහ දරුවා හිතනවා කෙනෙක්ව අනුකරණය කරාම එහෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා. අර ඉමිටේට් කරනවා කියලා ලෝකට කියන්නේ ඉමිටේෂන් බඩු තියෙන්නේ. අපි රත්තරන් වගේව දාගෙන හිටියට රත්තරන් නෙමෙයිනේ. එහෙනම් මේ ඉමිටේෂන් භාණ්ඩයක් බවට මිනිහෙක් පත් කරන්න ගියොත් ඒ මනුස්සය නැති වෙනවා. ඒක නායකයෙක් හදන්න බෑ. නායකයා මත වෙන හොඳම දේ තමයි සුද්ධෝදන රජුට ඕනුනේ නායකයෙක් හදන්න. සක්විති රජ කෙනෙක් බවට සිද්ධාර්ථ කුමාරයව පත් කරන්න. හැබැයි සියල්ල දාලා සිද්ධාර්ථ කුමාරයා යනවා. යන්නේ මොකටද? තමන් විසින් ලීඩර්ස් ආර් බෝන් මතු කරගන්න. ඒකට තමයි දුෂ්කර ක්‍රියා කරලා ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාවල් නැවිලා මේ සියලු කැපකිරීම කරන්නේ. එතකොට නායකයින් අපිට අච්චු පොත් වලින් පාඩම් වලින් පරිච්ඡේද වලින් විභාග වලට උත්තර ලබා ගැනීම තුලින් හදන්න බෑ. කරන්න තියෙන එකම දේ නායකයෙක් බිහි වෙන්න අවශ්‍ය පරිසරය සකස් කරන්න ඕන. අද අපි ළඟ නැත්තේ මේක. අර පොඩි කාලේ ඩොක්ටර් අංකල් වගේ පුතා hina වෙනකොට ඒ හදන පරිසරය තුල ඩොක්ටර් කෙනෙක් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ නායකයෙක් බිහි වෙන්නට පුළුවන් පරිසරයක් හදන්න. මම ඔබට උදාහරණයක් වොත් මෙන්න මෙහෙම. අපි දන්න පුංචි කාලේ අපිට කතාවක් කියනවා යාළුවෝ දෙන්නෙක් කැලේ මැදින් ගමනක් යද්දී වලහෙක් හම්බ වෙන කතාවක්. ඒකේ ගස් නගින්න පුළුවන් කෙනා ගහට නැගලා බේරුණා. අනිත් එක්කෙනා මැරුණා වගේ හිටියා. වලහ හැවිලා මොනවද කියලා ගියා. වලහ ගියන් පස්සේ අර යාළුවා ආවා. ඇහුවා මොකද යාළුවේ කිව්වේ කියලා. වලහ අපිට ආප්තෝපදේශ දෙන්නේ විපතේදී දාලා යන යාළුවන්ව ආශ්‍රය කරන්න එපා කියලා. දැන් මේ පොත මේ කතාව අහන් හිටපු දරුවෙක් නායකයෙක් වුණොත් මොකද කරන්නේ? හිතන්න ඔන්න මගේ දරුවා මේ කතාව අහලා ලොකු වෙලා නායකයෙක් වෙනවා. දැන් මේ මගේ දරුවා තව දරුවෙක් ගමනක් යද්දී ওই විදිහට වලහෙක් ආවොත් හිතන්නකො මගේ ළඟ තියෙනවා දරුවාට සම්බන්ධ කරපු පොඩි චිප් එකක් මගේ ස්ක්‍රීන් එකේ මගේ දරුවා යන හැටි ඔක්කොම පේනවා. දැන් වලහෙක් එනවා. දැන් දරුවා පුරුදුලා තියෙනවා විපතේ දාලා යන යාළුවන්ව ආශ්‍රය කරන්න එපා කියලා. දරුවා කියනවා අපි දෙන්න එකට මැරෙමු. කියන තීරණය දරුවා ගත්තොත් මම අපච්චි කෙනෙක් හැටියට ඒකට කැමතිද? හැබැයි දරුවට පුංචි කාලේ ඉගෙනන්නේ මොකද්ද? කරදරයක් වුණාම අනිත් එක්කනව දාලා යන්න එපා කියලා. මේක තමයි අපිට උගන්වන එක. හැබැයි මේකේ භාවිතයයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේ කතාවම ගත්තොත් මේ කතාවේ ආප්තෝපදේශය සහ මුලින්ම වැරදි. මේක දැන් මම අපිට දැන් අවුරුදු පුංචි කාලේ අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා මේක කියන්නේ. තාම උගන්වනවා. මේ කතාව මතුනේ මේ කතාව සමාජයට දෙන්න මූලික වෙච්ච පුද්ගලයා පුදුමාකාර නායකත්ව ශෛලියක් තමයි පෙන්වුවේ. හැබැයි අපි ගත්තේ වෙන එකක්. ඒ යාළුවෝ දෙන්න
මේ අකරතැබ්බට මුහුණ දෙනකොට බොහොම වේගෙන් වලහ එනකොට ගහට නගිමු කිව්වම ගහට නගින්න බැරි කෙනෙක් ඉන්නවා. එයා කියනවා අනිත් එකට ඔයා ගහට නගින්න මම මගේ වැඩේ බලා ගන්න. නෑ ඔයා මොකද කරන්නේ? නෑ මම බලා ගන්න ඔයාගේ වැඩේ කරන්න. මේක තමයි සිටුේෂනල් අප්‍රෝච්. ස්ථානෝචිත ප්‍රඥාව. අවස්ථානුකූලව ගැටලුවක් විසඳ ගන්න විදිය. එතකොට අරයට පුළුවන් දේ ගස් නගින එයා ඒක නැග්ගා. මෙයාට පුළුවන් දෙයක් තියෙනවා. මෙයා ප්‍රගුණ කරපු දෙයක් තියෙනවා. ඒක තමයි මේ යාළුවා මැරුණා වගේ බිම වැටලා හිටියේ. වලහ ගියන් පස්සේ අර යාළුවා පල්ලෙහාට ආවයන් පස්සේ මොනවද යාළුවා වලහ කිව්වේ? කිව්වම අන්න අපිට වැරද්දක් කරනවා අපේ අධ්‍යාපනය විසින්. විපතේදී දාලා යන යාළුවන් ආශ්‍රය කරන්න එපයි කිව්වා කියලා. විපතේදී දාලා ගියා නෙමෙයි ඒ යාළුවා. ඒ යාළුවා මේ ව්‍යසනයෙන් බේරෙන්න ඔහු දන්න දේ ප්‍රගුණ කරපු දේ පාවිච්චි කරා. මේ යාළුවා මේ වලහකින් බේරෙන්න ගස් නගින්න බෑ. මම මොකද කරන්නේ? එයා ප්‍රගුණ කරපු දෙයක් තියෙනවා. එයා ප්‍රගුණ කරලා තිනවා සත්තුන්ගේ ජීවිත, සත්තුන්ගේ කෑම බීම, සත්තුන්ගේ චර්යාවන්. එයා දන්නවා වලස්සු මලකුණු කන්නේ කියලා. ඒක තමයි මරණ වගේ හිටියේ. අරය දන්න දැන් එයා බේරුණාට ගස් නගින්න පුළුවන්. මෙයා සත්තු ගැන දන්නවා. ඒ උපක්‍රමයෙන් මෙයා බේරුණා. මෙන්න ස්ථානෝචිත ප්‍රඥාව. එතකොට අපිට දරුවට කියන්න ඕනේ නායකයෙක් බිහි වෙන පරිසරයක් හදන වැඩිහිටියෝ හැටියට මේ යාළුවෝ දෙන කිසිම අවුලක් නැහැ. අර යාළුවා එයා දන්න දේ පාවිච්චි කළා වලහගෙන් බේරුණා. මේ යාළුවා මෙයා දන්න දේ පාවිච්චි කළා වලහගෙන් බේරුණා කියලා. එතකොට තමයි දරුවෙකුට දැනෙන්නේ මම දන්න දේවල් වලින් මට බේරෙන්න පුළුවන් කියලා. අන්න හදන කොන්ද. ඒ කොන්ද හදන්න අවශ්‍ය පරිසරය තමයි අපිට හදන්න පුළුවන්. අපිට නායකයෝ හදන්න බෑ. හැබැයි නායකයෙක් වෙන්න අවශ්‍ය පරිසරය අපිට හදන්න පුළුවන්. මම මෙහෙම එකක් ඔබතුමාගෙන් අහුවොත් ඔබතුමා කතාවටත් බාධා කරගෙනම නායකයෙකු වහම විවිධ නායකයෝ ඉන්නවනේ. ඔව්. දේශපාලන නායකයෝ ඉන්නවා. ළමයි විදිහට ගත්තොත් ළමා නායකයෝ ඉන්නවා. ත්‍රස්තවාදී නායකයෝ ඉන්නවා. විශේෂයෙන් වේල්පුල්ලේ ප්‍රභාකරම්, ඔසාමා බින් ලාඩන් වැනි අයත් මේ ළමා කාලයේදී දුෂ්ට වෙලා තමන්ගේ නායකත්වය ගොඩනගාගත්ත අයනේ. ඔබතුමන්ලගෙන් කරන්නේ මෙන්න මෙහෙම නායකයෝ නෙවෙයි. නිවැරදි නායකයෙක් බවට පත් වෙන්න කොහොමද කියන උපදේශනයක් ලබා දෙන එකද? මම ඇත්තටම කියන නිවැරදි නායකයෙක් වීමට අවශ්‍ය උපදේශනය ලබා දෙනවට වඩා දැන් මගේ භාවිතය තුළ මම හැමතිස්සෙම කියන අපි රටේ ඉහළම මට්ටමේ ආයතන වලින් ඉඳන් පහළ මට්ටමේ පෙර පාසල දක්වා අපි යනවනේ අපේ වැඩසටහන් දේශන අරගෙන. මම කියන්නේ මගේ වැඩ ඇතුලේ රිසල්ට් එක ප්‍රතිඵලයේ සාර්ථක වෙනවා නම් සාර්ථක වෙන්නේ තරුණ දෙමව්පියන්ට කතා කිරීම තුළ. හේතුව තරුණ දෙමව්පියන්ට තමයි පුංචි ළමයි ඉන්නේ. පුංචි ළමයින් හදන්න පුළුවන්. දැන් මම ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියන්ට දේශනයක් කරොත් ඒ දේශනේ අහගෙන ඉඳලා ඒකෙන් ගත්ත දේවල් ඒ දෙමව්පියෝ අර දරුවන්ට කියන්න ගියොත් ඒගොල්ලන්ගේ නම අමාරු දේගොල්ලෝ විශ්වවිද්‍යාලේ. හැබැයි මං කියන දේක් ග්‍රහණය කරගත්තොත් පුංචි දරුවෙක්ගේ අම්මා අපච්චි කෙනෙක්. එයාට මේ පුංචි දරුවට මේක දෙන්න පුළුවන්. ඒ නිසා අපි කළ යුතු දේ තමයි අපේ ධාරිතාවය සහ අපි කරන වැඩේ සාර්ථක යොදන්න පුළුවන් තැන මොකක්ද කියලා හඳුන ගන්න එක. තුවක්කුවක් තිබ්බට වැඩ නැහැ නේ උණ්ඩ නැතුව. උණ්ඩ තිබ්බත් වැඩක් නැහැ අපිට ඉලක්කය ගන්න බැරුව. එහෙනම් අපි කරන වැඩේ ඇතුලේ අන්නේ අපේ හැකියාව සහ අපි මේක සරු කරන්න පුළුවන් මොන පසේද? උදාහරණයක් හිට ගත්තොත් එහෙම යාපනයේ තල්ගස් ගෝල් ෆේස් එකේ හිටවන්න ගියාම අවුලක් වුණානේ. මේක අපි තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්නකොට අපිට තේරෙනවා මනෝවිද්‍යාත්මකව සාමාන්‍ය දැන් මේ අපි ඔක්කොම මේ අවුරුදු 50 60 40 30 20 හිටියට මේ අපේ ජීවිතේ ඔක්කොම වැඩ සියල්ල තීරණාත්මක වෙන්නේ අපි පළවෙනි අවුරුදු 5 ඇතුලේ මව් කුසත් එක ගත්තොත් 6ක් ඇතුලේ සාමාන්‍ය මම නම් කියන්නේ මේක 8ක් විතර වෙනකන් දෙමු කියලා මෙන්න මේ පළවෙනි අවුරුදු 6 7 8 ඇතුලේ දරුවෙක් අත්විඳින දේවල් එක තමයි අපේ ජීවිතේ තීරණ කලල්මත් මොන්න තරම් දේවල් ඉගෙන ගත්තත් ඔය ඇකඩමික්ස් තියෙනනේ පොතපතේ දැනුම කඩදාසි දැනුම ඒක ජීවිතේට පාවිච්චි වෙන්නේ 100ට උපරිම වශයෙන් 25යි. ඊටු 175ම අපේ ජීවිතවල අපි දන්නේ නැතුව හැබැයි අපේ ඇතුළට ආපු අපේ මනසේ තැම්පත් වෙච්ච දේවල්. ඒතර පුංචි කාලේ අපි අත්විඳින දේවල්, අපි රස කරන දේවල්, අපි සතුටු වෙන දේවල්, අපි අපිරිය කරන දේවල්, අපි ප්‍රතික්ෂේප කරන දේවල් මේ ටික තමයි අපි කියන්නේ. එහෙනම් නායකයෙක් හදන්න නම්
කොයි වෙලාවෙද මේ දැන් අපේ දරුවෙක්ගේ පෝලියෝ එන්නත දෙන්නේ කොයි කාලෙද? කක්කල් කැස්ස ගලපටලේට එන්නත දෙන්නේ කොයි වෙලාවෙද? ලෙඩේ හැදුනම නෙමෙයිනේ. ඊට ගොඩ කලකින්නේ. පෙරනේ. එතකොට නායකයෙක් අපි හදනවා නම් පෞරුෂයක් අරත කියමු සරලව කොන්දක් තියෙන දරුවෙක් හදනවා නම් මව් කුසේ ඉඳන් පටන් ගන්නවා. අම්මා තාත්තට කොහොමද කතා කරන්නේ? තාත්තා අම්මට කොහොමද කතා කරන්නේ? දැන් අපි කියනෝනේ බබා හම්බෙන්නට පිරිත් කියනවා කියලා. ඒකේ තියෙන වේව් එකක්. ඒකේ තියෙන සවුන්ඩ් එකක්. ඒකේ මියුසික් එකක්. මේ මියුසික් එක ලතාවක් ඇති දරුවෙක් මහ පොළොවට බිහි කරන්න ඍජුවම බලපානවා. අම්මා තාත්තා කතා කරන දේවල් දරුවන්ට ඇහෙනවද අලුත් නවීන විද්‍යාවෙන් ඉගෙනගෙන තියෙනවා ඒක. ඔප්පු කරලා තියෙනවා ඒක. එතකොට මෙන්න මේ දරුවා අත්විඳින පරිසරය. සරලවම කිව්වොත් මම හැමතිස්සෙම කියන දේ තමයි බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ තවුසලා බුද්ධත්වයට පත්වෙන මේ ක්‍රියාවලියට සිද්ධාර්ථ කුමාරයාට අමතරව කොච්චර පරිසර සාධක බලපෑවද? අංක 1 සුද්ධෝදන රජුරුව. සුද්ධෝදන රජුරුව තමයි දැවැන්ත මේ තිලෝට අධිපති නායකයව බිහි කරේ. ඇයි? ඉපදිලා දවස් කීයද සුද්ධෝදන රජුරුවන්ගේ තාත්තා එනකොට මේ සුද්ධෝදන රජුරුවන්ගේ ගුරුතුමා එනකොට මේ දරුවා බලන්න. ආපු වෙලාවේ වඩාගෙන පෙන්නකොට දරුවගේ දෙපතුල් ගුරුතුමාගේ නළලේ වදිනවා. මේක සාහිත්‍යයක් නෙමෙයි මේ කතාවක්. මේක සාහිත්‍යයක් කළා සරලව අයින් කරන එක අපි අපරාධයි. ඒ වෙලාවේ ගුරුතුමා මුලින් hina වෙනවා ඊට පස්සේ අඬනවා. ඇයි hina වුනේ ගෝම? අනිවාර්යයෙන්ම එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. අඬන්නේ. ඒ දැවැන්ත චරිතය නිර්මාණය වෙද්දි මට බලන්න ඉන්න බැරි හින්දා කියනවා. සුද්ධෝදන රජුගේ මේ අප්පච්චි මොකද කරන්නේ? ඒ වෙලාවෙම දරුවට වඳිනවා. මොකටද වඳින්නේ? මේ දරුවගේ ක්වොලිටි එකට. වප්මගුල දවසේ අහසේ පැලක් බැඳගෙන භාවනා කරනවා කියනවා. ලේසි පාසු වැඩක් නෙමෙයිනේ. ඕක මේ චිත්ත නිකන් විකාරයක් නෙමෙයි. ඕක ඇතුලේ ගත යුතු දේවල් තියෙනවා. භාෂාව එදාට අදට සාපේක්ෂව තෝරලා බේරලා පෙරලා ගත්තම ඕකේ මරු කතාවක් තියෙනවා. එතකොට මේ දරුවෙක් මෙහෙම ඉන්නවා. සුද්ධෝදන රජු මොකද මුලින්ම කිව්වේ? වඳිනවා. එතකොට බාලයෙකුට වඳින්නේ වයසෙන් නෙමෙයි බාලයා තීරණය වෙන්නේ. වැඩවලින් මේ ක්වොලිටි එක මේ ගුණය සුද්ධෝදන රජු මුලින් ඉඳන් දකිනවා. සුද්ධෝදන රජු රණෝන තමන්ගේ පුතාව සක්විති රජ කරන්න. හැබැයි පුතාට ඕන වෙන එකක්. බලහත්කාරයෙන් පුතාව පාලනය කරන්නේ. පුතාට නොදැනෙන්න වයසක මිනිස්සු ලෙඩ්ඩු ඒගොල්ලෝ කවුරුත් නොඉන්න පරිසරයක් හදනවා. හැබැයි පුතා මේ පරිසරයට නෙමෙයි ඕනේ. හැබැයි පුතාගේ පරිසරයට ගියන් පස්සේ එකට දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය සලකන කොහොමද? පුතාගේ තමන්ගේ ලේලිව තමන්ගේ දුවෙක් වගේ බලා ගන්නවා. තමන්ගේ මුණුපුරව තමන්ගේ දරුවෙක් වගේ බලා ගන්නවා. මේ සියල්ලෙන් මොකද කරන්නේ? සිද්ධාර්ථ තවුසට නිදහසේ තමන්ගේ මේ අවබෝධය සොයාගෙන ක්‍රියාවලියට දෙන්න පුළුවන් උපරිම පරිසරය සකසනවා. මම නායකත්වය ගැන උගන්වද්දී මම කියන්නේ ඔබ සුද්ධෝදන රජුරුවන්ව තේරුම් ගන්න. සුද්ධෝදන රජුරුව හින්දා තමයි සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් උනේ. වෙන තාත්තා කෙනෙක් ළඟ නම් වෙන්නේ නැහැ. ඒ පුදුමාකාර අවශ්‍ය මානසික සහනය ලිහිලණය පරිසර සාධක සියල්ල හැදුවේ ඒ ශ්‍රේෂ්ඨ තාත්තා. අර දුෂ්කර ක්‍රියා කරන කාලේ අපිට කියනවනේ පොතපතේ දේවතාවෙක් ඇවිල්ලා රජුරවන්ට කිව්වා කියලා ඔබතුමාගේ පුත්‍ර රත්නය මිය ගිහිල්ලා කියලා. සුද්ධෝදන රජු මොකද කියනවා නෑ. බුදු වෙලා මිසක් මගේ පුතා මැරෙන්නේ නෑ. ඒ තමන්ගේ දරුව ගැන තියෙන අවබෝධය මේක විශ්වාසය නෙමෙයි. මේක අවබෝධය. ඇයි පොඩි කාලේ ඉඳන් මෙහෙම දරුවෙක්. මේ මට මතක් වෙනවා මේ දරුවා වප්මගුල දවසේ හිටපු විදිය. එහෙම දරුවෙක් එහෙම නිකන් වෙන්නේ. ඒ අවබෝධය තාත්තට තියෙනවා. එතකොට අපිට බුදුන් වහන්සේ තරම් නායකත්වයක් මෙලොව අපිට හම්බ වෙලා නැහැනේ. ඒක මොනාගේ වුණත් ඒ කියන දේ අරගෙන බැලුවම ඒ තරම් නායකත්වයක් අපි දැකලා නැහැ. එතකොට මේ නායකත්වයට තියෙන මෙලොව සාධක මොනවද? එලොව සාධක පෙරපින් ආත්ම ගණනක දේවල් නැතුව මෙලොව සාධකේ සාධකේ තමයි අම්මා දවස් 7න් මිය යනවා. ඒ සාධකේ තමයි තාත්තා. කාලයේ දීපේ දේශේ කුලය කියන්නේ තාත්තා. මව අම්මා
මෙන්න පරිසර සාධක ටික. තොර දරුවෙක්ගේ නායකත්වය කොන්ද හදන්න දැක්මක් හදන්න මතු පිටින් පේන දේ විශ්වාස නොකර ඉන්හා දෙයක් හොයලා අවබෝධයෙන් ගන්න පරිසර සාධක පහක් තියෙනවා. ඒක මේ පස්මහ බැලුම් කියන්නේ පරිසර සාධක පහ. එතකොට මෙන්න මේ පරිසර සාධක පහ සිද්ධාර්ථ කුමාරට ලැබුණා. ඒ ලැබිච්ච හින්දා තමයි බුද්ධත්වයට එන්න පුළුවන් උනේ. එතකොට අපේ දරුවෝ අවුරුදු 3යි 5යි 7යි 9යි සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පතර 35යි. ඉතින් මේ අවුරුදු 10 ළමයා තාම 35ක් වෙලා නැහැ නේ. එයා සයන්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එයා හොඳ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි දැන් ඒක තීරණය කරන්න එපා. ඒ දරුවගේ අනාගතය තීරණය කරන්න ඉඩ දෙන එක කෙසේ වෙතත් අපි කළ යුත්තේ ඒ දරුවගේ අනාගතයට අදාළ වර්තමාන පස හදන එක. දැන් මම පැල කරන පැලයක් කොච්චරක් උසයනවද කියලා හීනවා ගත්තරම වැඩක් නැහැ. මේ පැලේ පැල කරන්න ඉස්සර එතන බිම හරියට සකස් කරා නම් මට හිතා ගන්න පුළුවන් පැලේ යන විදිය. එහෙනම් අපි දරුවා වෙනුවෙන් දරුවා කොන්ද තියෙන මිනිස්සෙක් කරන්න දරුවා නායකයෙක් කරන්න තියෙන්නේ මේ පැලේට අවශ්‍ය පස සකස් කරන්න ඕනේ. ඒකට අපිට තියෙන හොඳම උදාහරණ තමයි සුද්ධෝදන රජුරු. මම කියන්නේ අපේ සුද්ධෝදන රජුරු 10 පන්තියෙන් පස්සේ අපේ අර බුද්ධ ධර්ම පොතෙන් අයින් වුණා පස්සේ සුද්ධෝදන රජුරු අයින් කරනවා. සුද්ධෝදන රජුරු තමයි ගිහියෝ හැටියට අපිට නායකත්වය වෙනුවෙන් කර යුතු කාර්යභාරය ගැන පෙන්වන්න තියෙන උපරිම අර්ථයේ උදාහරණය. සුද්ධෝදන රජුරු නොඉන්න සිද්ධාර්ථ කුමාරයට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් තරම් මානසික පරිසරයක් හැදෙන්නේ නැහැ. තමන්ගේ දරුවව එදා ඉපදිච්ච දාලා තමන්ගේ ආදරණීය බිරිඳ දාලා ගෙදරින් යන්නේ මගේ තාත්තා මට ඉන්නවා. අන්න ඒක තමයි තාත්තා කෙනෙක් හැටියට අම්මා කෙනෙක් හැටියට දරුවෙකුට දෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ පුංචි දරුවන්ගේ තරුණ අම්මා තාත්තලට මම කතා කරනකොට මට මේ ගැන කියන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට හැදෙන්න පුළුවන්. තමන්ගේ දරුවා වෙනුවෙන්. ඒගොල්ලෝ හැදෙනකොට දරුවා පුංචි දරුවා බලන් ඉන්නවා. හැබැයි දරුවා ලොකු වුණාන් පස්සේ අම්මලා තාත්තලා හැදෙන්න ගියොත් දරුවා ගමන ගිහිලි ඉවරයි. පළවෙනි අවුරුදු 6 7 8 ඇතුලේ උපරිමේ දරුවා ඉස්සරහා අපි කොහොමද ඉන්නේ? ඒ තුලම තමයි නායකය තීරණය වෙන්නේ. සුද්ධෝදන රජුරුවන්ගේ නායකත්වය එසේ මෙසේ නායකත්වයක් නෙමෙයි පුංචි කාලේ සිද්ධාර්ථ කුමාරයා දැකපු. ඒක ලෞකික නායකත්වය සම්බන්ධයෙන් තියෙන උපරිමාර්ථයේ චරිතයක් සිද්ධාර්ථ කුමාරයා දැක්කා. ඒකත් එක්ක තමයි හයි එන්නේ මම සියල්ල මම මේක හොයාගෙන යනවා කියන ජවයේ එන්නේ ඒ තාත්තා දිහා බලන් ඉඳලා. ඇත්ත අපේ රටට වෙලා තියෙන්නේ මේ සමාජයට ලෝකෙටම වෙලා තියෙන්නේ බලන් ඉන්න කෙනෙක් නැහැ. බලන්න තියෙන පොත් බැලුවට දැන් මම මේ සුද්ධෝදන රජුරන් මෙහෙම අරන් කියනකොට හරියට කල්පනා කරොත් එහෙම ඇඟ හිරිවැටෙනවා ඒ තාත්තා. ඒ තාත්තා දරුවට වඳිනවා මේ රජෙක්. තමන්ගේ ගුරුවරයා ඉස්සර තමන්ගේ මේ ඊයේ පෙරද ඉපදිච්ච දරුවට වඳිනවා. එහෙම කරන්න ලොකු දැක්මක් හොඳ හයියක් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කෙනෙකුට රෙස්පෙක්ට් කරන එක නායකයෙක්ගේ ගුණාංගයක්. ඒතර සුද්ධෝදන රජු තමන්ගේ මේ උපදිච්ච දරුවට ගරු කරනවා ආචාර කරනවා. ඒක හරහා තමයි අපිට තේරුම් ගන්න පුළුවන් බලන්නකො සුද්ධෝදන රජු පුදුම තාත්තා කෙනෙක්නේ. දැන් මේක කියනකොට මේ වැඩසටහන අහගෙන ඉඳන් තාත්තා කෙනෙක් හිතේ දෙහිනේ මම සුද්ධෝදන රජුරන් ගත්තේ නෑනේ ඇත්තටම. මගේ දරුවා වෙනුවෙන් කියලා. එහෙනම් බුදුන් වහන්සේගේ දහම ඒක හරි පළල්සා ගැඹුරුයි සහ ඒක ලේසි නෑ. හැබැයි අපිට නායකත්වයේ පිරිච්ච දරුවෙක් හදන්න සුද්ධෝදන රජු දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒ සුද්ධෝදන රජු මේ දරුවා පංච කාලේ ඉඳන් හදලා අවුරුදු 29ක් වෙනකන් හදලා ගිහිගේ දාලා යන දවස වෙනකන් දීපු මග පෙන්වීම ඊට පස්සෙත් ඒ මානසික සහනය ලිහිලණය වෙනුවෙන් තමන්ගේ දරුවා බිරිඳ දෙන්නව තමන්ගේ දුවෙක් තමන්ගේ මුණුපුරු පුතෙක් වගේ බලාගත්තු සුද්ධෝදන රජුගේ කාර්යභාරය අපි කල්පනා කරන්න ඕනේ. එහෙම කරනකොට විතරමයි අපි ළඟපාත ඉන්න අපේ ගෙදර ඇතුලේ ඉන්න දරුවා නායකයෙක් කොන්දක් තියෙන කෙනෙක් වෙන්නේ. ඕන තරම් අපහාස ගැරවුම් ගෙරවිලි එද්දී නොසැලෙන ගුණය බුදුන් වහන්සේගේ කොහෙන්ද එන්නේ? අපිට කියන්න පුළුවන් පෙර ආත්මවල සාරාංශක කල්පලක්ෂ පෙරුම් පුරලා කැපකිරීම කළේ ඔක්කොම හරි. හැබැයි ඒට අමතරව මම කියන්නේ පස්මහ බැලුම් බැලුවේ තාත්තා කෙනෙක් හොයාගෙන ආවේ. එහෙනම් අම්මා තාත්තා දෙන්නට තමයි දරුවව නායකයෙක් කරන්න පුළුවන්. අච්චු පොත්වල දරුවන්ව නායකයෙක් කරන්න බෑ. පුළුවන් වෙන්න පුළුවන් විභාගේ පාස් වෙන තැනට විතරක්.
රස්සාවක් හම්බ වෙන තැනට විතරයි. හැබැයි රස්සාවේ අර්බුදයක් ඇති වෙච්ච වෙලාවට මොකද සර් කරන්න කියලා ඇහුවොත් සර්ට කලිසමේ චූ යන තත්ත්වෙට නම් පත් වෙලා තියෙන්නේ. කොච්චර තමන්ගේ ඇකඩමිකල් ක්වොලිෆිකේෂන්ස් තිබ්බත් කොන්ද නැත්තම් ඒක කරන්න බෑ. ඒ කොන්ද දරුවෙක්ගේ හැදෙන්නේ. ඒ කියන්නේ මානසික ඒකාග්‍රතාවය මානසික ජවය ඒ සියල්ල හැදෙන්නේ එයා අත්විඳින අම්මා අප්පච්චි සහ තමන්ගේ වටපිටාවෙන්. ඒක පළවෙනි අවුරුදු 3 4 5 7 ඇතුළේ වෙන්නේ. අන්න ඒක අපි තේරුම් අරගෙන තමයි දරුවට ට්‍රීට් කරන්න ඕනේ. දරුවත් එක්ක ආදරය කරන්න ඕනේ. දරුවත් එක්ක බැඳෙන්න ඕනේ. හැබැයි අද කලයන මහත්මයා ලෝකේ පුරා තියෙන ප්‍රශ්න තමයි අපි දරුවට ආදරය කරන්නේ දරුවා පොත්වලට ආදරේ නම්. අපි දරුවට ආදරය කරන්නේ අපිට අහිමි වෙච්ච හීන ටික පස්සේ දරුවා දුවනවනම්. අපි දරුවට පුහුණු කරනවා. අපි දරුවට ඇඟ ඇතුළට කාවද්දනවා මෙන්න මෙහෙම කෙනෙක් වියන් කියලා. ඒ දරුවා මුකුත් දන්නේ නැහැ. දරුවන්ට තියෙන්නේ දරුවන්ගේ සිහින වෙන්න ඕනේ. දරුවන්ට තියෙන්න බෑ දෙමව්පියන්ගේ සිහින. දෙමව්පියන්ගේ අහිමිවෙච්ච සිහින දරුවන්ගේ ඉලක්ක බවට පත් කරන සමාජයක අපි ඉන්නේ. මේ දරුවා දෙමව්පියන්ගේ අහිමිවෙච්ච සිහින තමන් විසින් සාර්ථකත්වයට පත් කරන්න මහන්සි වෙන මහන්සිවිල්ල ඇතුලේ මේ දරුවා මොට වෙනවා. මේ දරුවා කොට වෙනවා. මේ දරුවා ඇත්තටම කොත් මානසික ලෙඩෙක් වෙනවා. ඒක අපිට පුංචි දරුවන්ව අරගෙන ඇවිල්ලා දෙමව්පියෝ කියන කාරණා ඇතුළේදී අපි දැවැන්තව තේරුම් ගන්නවා. ඔබතුමාට මේ වෙලාවේ කතාවක් කියන්න මේ වැඩසටහන අහන් ඉන්න අයට තේරෙන්න මානසික ගැටලු තියෙන දරුවන්ව අපි ළඟට එක්කන් එනවනේ. උප්පත්තියෙන් ඇතිවෙච්ච ඔටිසම් වගේ තත්ත්වයන් ඇරෙන්න ළමයින්ගේ චර්යාවන් වෙනස් වෙලා එක එක දේවල් වෙනවනේ. ඒ හැම දෙයකටම හොඳට මතක තියාගන්න ඕනේ මේ වැඩිහිටියෝ. දරුවෙකුට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට හේතුව කොහේ හරි දැනගෙන වැඩිහිටියෙක්. කොහේ හරි තැනකින් වැඩිහිටියෙක්. අම්මා වෙන්න පුළුවන්, අප්පච්චි වෙන්න පුළුවන්, මාමා වෙන්න පුළුවන්, බාප්පා වෙන්න පුළුවන්, ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු හරි වැඩිහිටියෙක් හින්දා තමයි මේ දරුවා මේ එකපාරට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එහෙම නැතුව දරුවගේ අවුලක් හින්දා නෙමෙයි. ඒද ගොඩාක් මානසික උපදේශනයන් අපි සපයද්දී දරුවන්ට ඇත්තටම මම කියන දෙමව්පියෝ අරගෙන එනවා දරුවන්ව මේ පොඩ්ඩක් මේ හරි හිතුවක්කාරයි. මෙයා කියන දේ අහන්නේ මෙයා බඩු පොලි කරනවා. මෙයා සමහරලාට පාටිස් වල ගිහිල්ලා එකට ඉන්න අතරේ හරි අටිගිරියෙන් කෑ ගහනවා. අපි හරි ලැජ්ජ වෙනවා. මොකද කරන්නේ මෙයා පොඩ හදලා දෙන්න කියලා. ඒ උපදේශනේ දෙනෝනේ දරුවට නෙමෙයි. වැඩිහිටියට. දරුවා වැඩිපුර ඉන්නේ මොන වැඩිහිටියත් එක්කද? ඒ ඇත්ත එක්කයි කතා කරන්න ඕනේ. ඇත්තටම ගොඩාක් දරුවන්ට නෙමෙයි උපදේශනය දෙන්න ඕන. දරුවන්ගේ දෙමව්පියන්ට. හැබැයි දරුවන්ගේ දෙමව්පියෝ හිතන් ඉන්නවා මේ දරුවා තමයි හදන්න ඕන කියලා. නෑ දරුවා මෙතනට පත් වෙලා තියෙන්නේ මේ දෙමව්පියන්ගේ අවුලක් හින්දා. අපි ලෝකේ කතා නොකරන මාතෘකාවක් තියෙනවා. දැන් හිතන්නකෝ අපි ලොකුවට ඉගෙනගෙන අපි ලොකු රස්සාවට ගියන් පස්සේ අපිට තියෙනනේ ජොබ් ස්ට්‍රෙස් කියලා එකක්. රැකියා ක්ලාමතය කියලා සිංහලෙන් කියන්නේ මේ රැකියාව හින්දා ඇති වෙන පීඩනේ. අපි වැඩිහිටියෝ. රැකියා කරන වයස කියන්නේ වැඩිහිටියෝ. කිසිම කෙනෙක් කතා කරන්න හිතන්නේ නැහැ චයිල්ඩ් ස්ට්‍රෙස් ගැන. ඔව් අපි මේ එතන තමයි ඊළඟට එන්නත් හිටියේ මේ උදේ මහත්තයා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් ඔබතුමා ළමා මේ මානසික ආතතිය පිළිබඳවනේ ඔය සඳහන් කරන්න යන්නේ. ඒතකොට අපිට පුළුවන් නම් දැන් මේ දවස්වල තමයි මම හිතන්නේ ළමයින්ගේ ආතතික තත්ත්වය වැඩිම. අපි දැක්ක පහුගිය දවසක ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක මේ දරුවෝ සංවාදයක යෙදෙනවා. මේ දරුවන්ට තියෙන ගැටලු විසක් කූඩු හදන්න බෑ. මට බයිසිකල් පදින්න බෑ. මට ගේට්ටුවෙන් එළියට යන්න දෙන්නේ මට ටීවී බලන්න දෙන්නේ මේ රටේ අගමැතිතුමා ඉස්සරහා තමයි මේ ආතතික තත්ත්වය පිළිබඳව විස්තර කරන්නේ. මේ දරුවන්ගේ තියෙන එකක් තමයි මම දකින දෙයක් තමයි දරුවෝ එතෙන්ට යනකම් හරි ශක්තිමත් වෙලා තියෙනවා. අගමැතිතුමාට තමන්ගේ තියෙන පණිවිඩය කියන්න තරම් ශක්තිමත් වෙලා තියෙනවා. සරලම උදාහරණයක් කියන්න ලැබපු අත්දැකීමක් නිසා පෙර පාසල් ගුරුවරයෙක් කතාවක් කියලා දෙනවා ඔබතුමා කිව්ව වලහ කතාව වගේ අර කපුටා මේ කලෙන් වතුර බීපු කතාව. පුතේ මේ කලයක පතුලේ තියෙන වතුර ටිකක් ඒකට මේ ගල් කැට ගෙනල්ලා දාලා මේ කපුටා වතුර ටික උඩට ආවට පස්සේ බොනවා කියලා. මේ පෙර පාසල් දරුවා ගෙදර ගිහිල්ලා කලයකට වතුර ටිකක් දාලා ඕක කරලා බලනවා. බලලා ඊට පහුවදා ගිහිල්ලා ටීචර් කියනවා ටීචර් මම දාලා බැලුවා වතුර උඩට එන්නේ නෑනේ කියලා. අන්න ඒ වගේ තාර්කිකව සහ දියුණු මානසිකත්වයක් තියෙන දරුවෝ ඉන්නවා. හැබැයි මේ දරුවන්ගේ ආතතික තත්ත්වය පිළිබඳව ඔබතුමා වගේ කවුරුත් කතා කරන්නේ නැති තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අද අපි කතා කරමු.
ඒක වෙන්නේ මෙහෙමයි. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ දෙමව්පියන්ගේ හීන ගොඩක් සහ ඇරියසස් කියලා තියෙන තමන්ට කරගන්න බැරි වෙච්ච ටිකක්. ඒ ටික දරුවගෙන් කරගන්න තමයි හදන්නේ. දැන් උදාහරණයක් හිටකොත් අපේ ලංකාවේ ගත්තොත් තමන්ට ඉංග්‍රීසි බැරි වුණා නම් ඒක හරි අප්සෙට් එකක්. මේ යනකන් තමන්ගේ අහිමි වෙච්ච ආසාවක්. ඒක දරුවා පිටින් දාලා කොහොම හරි කරගන්න අම්මට තාත්තට ඕනේ. අන්න එහෙම කරගෙන යන ක්‍රියාවලිය ඇතුලේ දරුවා ඉන්නේ ඒතර දරුවගේ ලෝකෙ නෙමෙයි. වැඩිහිටියන්ගේ ලෝකෙ. දරුවා වැඩ කරන්නේ දරුවගේ ලෝකෙට නෙමෙයි. වැඩිහිටියන්ගේ ලෝකෙට. දරුවා මේ මහන්සි වෙන්නේ දරුවගේ අවශ්‍යතා සන්තුෂ්ත කරගන්න නෙමෙයි. වැඩිහිටියන්ගේ අවශ්‍යතා සන්තුෂ්ත කරගන්න. එතකොට දරුවා දන්නේ නැතුව දරුවගේ දරුකම අයින් වෙනවා. ළමාකම අයින් වෙනවා. එතකොට දරුවා දන්නේ මම කවුද කියලා. නැගිටින තැන ඉඳන් උදේට රැයට නිින්දට යනකම් දරුවගේ ක්‍රියාවලිය ඇතුලේ අපිට දරුවෙක් පේනුනට හැබැයි ඇතුළාන්තේ දරුවෙක් නැහැ. එතකොට අපි දරුවගෙන් දරුවව හොයන්න ගියාට දරුවගේ ඇතුලේ දරුවා නැහැ. දැන් කියනවා මෙයා බලන්නකෝ මේ කියන දේ අහන්නේ නේ. ඔබ හැමතිස්සෙම උදාහරණ ගන්න දෙයක් තමයි කලන් මහත්මයා දැන් ඔන්න දරුවා ටීවී එකේ කාටුන් එක බලනවා හැන්දෑවේ හවස 5ට විතර අම්මා කුස්සියේ වැඩ වැස්සක් එනවා. ගොරෝන පොඩ්ඩක් අම්මා කුස්සියේ නැගෙන පුතා ඔය ටීවී එක ඔෆ් කරන්න ගොරෝනෝ හෙන ගහයි. මේ දරුවගේ වයස අවුරුදු 4මාරයි. ටිකක් වෙලා යනවා ටීවී එක ඔෆ් වෙන බව පෙන්නේ තාම අම්මට ඇහෙනවා කාටුන් එකේ සද්දේ. දැන් කිව්වද එනේත් එකපාරක් කෑ ගහනවා. ඒ ටීවී එක ඔෆ් වෙන්නේ. දැන් අම්මට ඕනේ අම්මා තේරුම් ගත්ත දේ මෙයා තේරුම් ගන්න ඕනේ. එහෙම නොකරොත් අව චටස් ගැහුවා ඔෆ් කරා ගියා. අපි අහුවොත් ඇයි ඒ දරුවට ගැහුවේ කියලා කියන දේ අහන්න බෑ. දරුවා කියන දේ නා හිටියා නෙමෙයි. දරුවා අම්මා කියපු දේ කල්පනා කරන්න ගත්තා. පළවෙනි පාර කර පුතා ඔය ටීවී එක ඔෆ් කරන්න ගොරවනවා හෙන ගහයි. දරුවා කල්පනා කරනවා ගොරවන්නේ වහින්නේ එළියේ. ටීවී එක තියෙන ගේ ඇතුලේ. ඒතර කොහොමද හෙන ගහන්නේ? ඕක හිතේ ඉන්නකොට තමයි අම්මා හිතන්නේ කියන දේ අහන්නේ. ආයි කෑ ගහලා කියනවා. ආයිමත් කල්පනා කරනවා එහෙම වෙන්නේ කොහොමද? එළියේනේ ගොරවන්නේ ඇතුලේනේ ටීවී එක තියෙන්නේ. ඔය දැන් අම්මා හිතනවා මේ දරුවා කියන දේ අහන්නේ. අප චටස්. දැන් දරුවට කියාගන්න තේරෙන්නේ නැහැ. පොඩි භාෂාවන්නේ අවුරුදු 4ක 4මාර දරුවෙකුට තියෙන්නේ. හැබැයි දරුවා අම්මා කියන දේ නාහ හිටියා නෙමෙයි. අම්මා කියන දේ වැඩියෙන් හිතන්න ගත්තා. දැන් තේරෙන්නේ නැත්තේ කාටද? දරුවාට අම්මව තේරෙන්නේ නැතුවද? අම්මට දරුවව තේරෙන්නේ නැතුවද? කොච්චර මේ දරුවා අසරණද? දැන් මේ දරුවා හිතන්න ගත්තොත් එයි මට ගැහුවේ කියලා. ඒ මොහොතෙන් මොහොතට දරුවාගේ හිත අම්මගෙන් ඈත් වෙනවා. ඊට පස්සේ කියන වැඩිහිටි නිවාස ඇති වෙනවලු ඇති වෙනවා. ඇයි තමන් වැඩිහිටියෙක් හැට දරුවව තේරුම් නොගන්න දරුවා ලොකු වෙන වුණ අම්මව අප්පච්චිව තේරුම් ගන්න එකකින් ඈත් වෙනවා. සෑම ක්‍රියාවකටම සමානුද ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. එතකොට මේ අර පරිසම් දෙනවා කියන්නේ. ඕක තමයි අයිසැක් නිව්ටන් කියපු ඕක තමයි බුදුදහමේ තියෙන්නේ. එතකොට දැන් මේ දරුවට මෙහෙම කොනං පුතේ ටීවී එක ඔෆ් කරන්න පුතේ වහිනෝ ගොරවනෝනේ හෙන ගහයි. පුතේ මේ ළඟදි පත්තරේ තිබ්බ පුතේ ටීවී එක දාගෙන ඉනකොට ගොරවන වෙලාවක හෙනයක් ගහලා පුතේ ගෙදර අම්මයි දරුවෝ බබාලයි ඔක්කොම මැරිලා කියලා. කිව්වනම් කතාව ඉවරනකොට දරුවා ගිහලා ඔෆ් කරනවා. දරුවා බලන්නේ ඉතින් එහෙනේ හෙන ගහන්නේ එහෙනේ වහින්නේ මෙහෙනේ ටීවී එක තියෙන්නේ. ඉතින් අපි එක තමයි වැඩිහිටියෝ අපිට තේරෙන්නේ දරුවට තේරෙන්න කතා කරන්න. අපිට හිතෙන අපි ටක් ගාලා ප්‍රකාශ කරනවා දරුවා තේරුම් ගන්න ඕන කියලා. දරුවා දෙන්නේ කොහොමද තේරුම් ගන්නේ? එයාගේ මනස පොඩිනේ. දැන් මම හිතන්නේ දැන් ඔබතුමා දැන් කවුරුනේ මයෙන් ඇහුවොත් පුංචි දරුවෙක් උදේ අංකල් වේගය කියන්නේ මොකද්ද කියලා. ඉස්කෝලේ නම් උගන්ලා දෙනවා වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. දැන් මේ දරුවට තේරෙනවද ඕක? පුතා වේගය සමානයි දුර බෙදීම කාලය. දරුවට තේරෙන්නේ නැහැ නේ. ඒතර මම තේරුම් ගන්න මේ දරුවගේ වයස අවුරුදු 5 නම් මේ 5ට ඕන විදිහට වේගය කොහොමද උගන්වන්නේ? 9 10 පන්ති වල නම් වේගය සමාන දුර බෙදීම කාලය කියලා කියලා දෙන්න පුළුවන්. හැබැයි දැන් දරුවට වෙන විදිහකින් කියලා දෙනවා අන්න වැඩිහිටියව වුණ තැන. අන්න වැඩිහිටිය අවදි වෙන තැන. අන්න ඇත්තටම මේ අම්මා අප්පච්චි වැඩිහිටියෙක් වෙන තැන. වයසට ගියාට වැඩිහිටියෙක් වෙන්නේ. තමන් කොච්චරක් දුරට තමන්ගේ පරිසරය අවබෝධ කරගත්තද කියන එකත් එක්ක වැඩිහිටියෙක් වෙන්නේ. මොකක්ද මේ වේගය කියන්නේ? ඕන නැති පස්සේ මං කියලා දෙන්න. එන්න දරුවගෙන් අම්මා
අම්මගෙන් දරුවා ප්‍රශ්න කරන එක අයින් වෙනවා. එන්න අම්මා තේරුම් ගත්තු කෙනෙක් කියලා දරුවා හිතන් හිටියනම් ඒක එන්න අඩු කරනවා. මේ පරතරය තමයි අපිට ඇති වෙන්නේ. මේක ඇතුලේ තමයි අර ස්ට්‍රෙස් එක අර ළමා පීඩනේ චයිල්ඩ් ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ. කියන්නේ සරලවම කිව්වොත් අම්මට මාව තේරෙන්නේ නැහැ. අම්මා මාව තේරුම් ගන්න නැහැ කියලා දරුවට හිතෙනවා. හැබැයි ඒක ප්‍රකාශ කරන්න බැරි කාරණා දෙකක් තියෙනවා. එක තමයි මර බය ගුටි ගන්න වෙනවනේ. කණමිරිකනෝනේ. ඒ හින්දා ප්‍රකාශ කරන්නේ නැහැ. දෙක තමයි එයාට හැඟීම ප්‍රකාශ කරගන්න තරම් භාෂාව නැහැ. අර ටීවී ගෝෆ් කරන කනට ගහලා ටීවී ගෝෆ් කරලා යනකොට අම්මේ පොඩ්ඩක් ඉන්න. අම්මා හිතන්න එපා මං අම්මට අකී කරුණා කියලා. අම්මේ මට තියෙන ওই ප්‍රශ්නේ නෙමෙයි ගොරවන්නේ එළියේනේ ටීවී එක ඇතුළේනේ. ඇයි ඉතින් හෙන ගහනවා කියන්නේ කියන ප්‍රශ්නේ අහන්න දරුවට භාෂාව නැහැ පොඩි දරුවෙක්. ඒතර ඒ දර කිටි තද වෙනවා මනස. ඒ මනස තද වෙනවත් එක්ක එයා විවෘත පුළුල් බොහොම අර අනෙකාට හිතකාමී මානසිකත්වයක් තියෙන දරුවෙක් හැටියට වැඩෙන්නේ නැතුව යනවා. ප්‍රභාකරන්ලා බිහි වෙන්නේ එහෙම. ඒ අයගේ පුංචි කාලේ ගත්තොත් ඒ පුංචි කාලේ අත්විඳපු දේවල්ම තමයි ඕනම අපරාධකාරයෙක් ගත්තොත්. ඕනම අපරාධකාරයෙක් ගත්තොත් එයාගේ පළවෙනි මව් කුසේ ඉඳන් පළවෙනි අවුරුදු 5 ගන්නකො. මම දන්න මිත්‍රෙක් මම මේක මීඩියා අසල කියලා තිනවා. මම හොද්ද වැඩ කරන්න ගියාම හරිම නීට් එයා. වැඩි විහිළුනේ හරි නීට් එකට වැඩ. හැබැයි පොඩ්ඩක් නැත්තම් තද වෙනවා. තරහ යනවා. එයාගේ අම්මා අපි බොහොම හිතවත් පවුල් එයා කියනවා පුතේ මේ අපේ පුතා මට හම්බ වෙන්නේදී මං හිටියේ තරහෙන්. මොකද අපේ මගේ මහත්තයා ඒ වෙනකොට හිටියේ ප්‍රශ්නයක් වෙලා සිරගතව. දරුවා කුසේ කන්න බොන්න දෙන්නවත් විදියක් නැහැ. මං හරි තරහෙන් හිටියේ. මගේ ඥාතින් මට සලකන්නේ මහත්තයාගේ පැත්තෙන් සලකන්නේ මං හරි අසන්නලා හිටියේ. එතකොට ඒ අම්මට දැනෙන තරහව මේ දරුවට දැනෙනවා. අර කියන්නේ දෙදෙනෙකුගේ දුක් ගින්දර එක හිතකට දැනුණා නම් දෙදෙනෙකුගේ කුස ගින්දර එක කුසකට දැනුණා නම් එහෙමයි අම්මගේ දරුවගේ තියෙන සම්බන්ධතාවය. එතකොට ඒ කුසේදී අත්විඳින දේ එළියට බැස්සන් පස්සේ අද දරුවට අවුරුදු 20ක් විතර දරුවගෙන් පේනවා අර තරහව වේදනාව ඉවසන්න බැරි ගතිය. එතකොට අපි අම්මලා තාත්තලා හැටියට මම හැමතිස්සෙම කියන්නේ දරුවෙකුට ඉන්නවා අම්මලා දෙන්නෙක් තාත්තලා දෙන්නෙක්. දරුවකට ඉන්න මුල්ම අම්මා තමයි ජීව විද්‍යාත්මක අම්මා. මව් කුසේ පෙකින වෙල කැපපු දවසේ ඉඳන් ඉන්නේ ජීව විද්‍යාත්මක අම්මා ඉවරයි. දැන් ඉන්නේ මනෝ විද්‍යාත්මක අම්මා. තාත්තත් එහෙමයි. මේ ඩිම්බයක් සහ ශුක්‍රාණුව සංසේචනය වෙනකන් ඉන්නේ ජීව විද්‍යාත්මක තාත්තා. ඊට පස්සේ අම්මට ආදරෙන් සලකන එක. දරුවා දගලන දීලා කන තියලා ආදරෙන් බලන එක. මේ ඉන්නේ මනෝ විද්‍යාත්මක තාත්තා. මේ දෙන්නගේ එකතුවක් හැටියට තමයි අර ඔබ කිව්වේ හොර නායකයෙක් වෙයිද යහපත් නායකයෙක් වෙයිද මේ දරුවා කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා අන්න එතනට තමයි අපිට දහම අවශ්‍ය වෙන්නේ. අන්න එතනදි තමයි අම්මගේ තාත්තගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා මේ දරුවට බලපාන බව දැනෙන්නේ. අන්න ඒ ජීව විද්‍යාත්මක අම්මගෙන් එහාට ගිය මනෝ විද්‍යාත්මක අම්මව අද අච්චු පොත්තියකින් වහලා තියෙන කලයන් මහත්මයා. අර මනෝ විද්‍යාත්මක තාත්තවත් අච්චු පොත්තියකින් වහලා තියෙන. දැන් මම කියන්නේ මේ දවස්වල මම මේකට විරුද්ධව කියනව නෙමෙයි. හැබැයි මේක අපි කල්පනා කරන්න ඕන ගොඩක්. දරුවෝ මේ දවස්වල ගෙවල් වල මේ කොරෝනා වසංගතයත් එක්ක අපි දැන් දරුවන්ට මොනවද උගන්වන්නේ? ශිෂ්‍යත්වයට ඕන ටික. O levels වලට ඕන ටික. A levels වලට ඕන ටික. දැන් ඔන්ලයින් වැඩ. මම මේකෙදි කියන්නේ නැහැ ඔන්ලයින් පහසුකම නැති දරුවන්ට මොකද වෙන්නේ කියලා. මම පොදුවේ අහන දේ තමයි ඔය දැන් ඔය ඉගෙනගත්තු හැම දෙයකින්ම කොරෝනා වෛරසයට උත්තරයක් හොයන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් දරුවට තේරුම් ගන්න පුතේ මේකෙන් එහා තව දේවල් ගොඩක් තියෙනවා ලෝකේ. පුංචි දරුවෙකුට කියන පුතේ කොරෝනා හැදුනොත් ඔයාට නංගිට බෝ වෙනවා. පුතේ නංගිට කොරෝනා හැදුනා කියමුකෝ. නංගිව ඩොක්ටර් අංකල් ඇවිල්ලා අරන් යනවා. තනියෙන් තමයි ගෙනියන්නේ. ඒතර පුතේ නංගි තනියෙන් ඉන්නේ අසනීපේ හොඳ වෙලා එනකන්. අන්න දරුවට දැනෙනවා. ඒ හින්දා පුතේ එළියට යන්න එපා කියන්නේ. අල්ලපු ගෙදරත් එක්ක ලං වෙලා කතා කරන්න එපා කියන්නේ. අන්න දරුවට දැනෙනවා. එතකොට පුතේ අපේ අපච්චිට කොරෝනා හැදුනොත් මොකද කරන්නේ? රාට කන ගමන් පොඩ්ඩක් කතා කරලා හිටියොත් අන්න දරුවා මේ පරිසරය
මේ කාල පරිච්ඡේදය ඇතුලේ දේවල් ජීවිතයට එකතු කරගන්නවා. හැබැයි දැන් වයි සමාන එම්එක් ධනසේගේ අනුක්‍රමයේ අන්තකණ්ඩය හොයන්නේ කොට වැඩක් නැහැ දරුවට. දැන් මං කියන්නේ මේ දවස්වල අපේ මේ වෙසක් මාසේ අපි දැන් දරුවට උගන්වනවා ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය උගන්වන්න නතර කරන්න. ඕක ඉස්කෝලේ පටන් ගත්තම උගන්වන්න පුළුවන්. දැන් උගන්වන්න ප්‍රතිමුඛ කෝණ හැදෙන්න කොහොමද කියලා පහන් කූඩුවක් හදද්දි. බද්ධ කෝණ හැදෙන්න කොහොමද කියලා පහන් කූඩුවක් හදද්දි. මිත්‍ර කෝණ හැදෙන්න කොහොමද කියලා පහන් කූඩුවක් හදද්දි. අර තරු අපි හදනවනේ. තරුවේ මොකද තියෙන්නේ? එක සෙට් එකක් කරන් අනිත් සෙට් එකට හරියට මෙහෙම කරලා තියෙනවා. මේ තමයි අංග සාම්‍ය. අර කෝණ තුන සමාන නම් වස්තු ත්‍රිකෝණ දෙක අංග සාම්‍යයි. පාද තුන සමාන නම් අංග සාම්‍යයි. මේ තාරකාවක් හදනවා කියන්නේ පහන් කූඩුවක් එසක් කූඩුවක් හැට තනිකර අංග සාම්‍ය. මෙන්න මේකනේ දරුවට ඕනේ. ඕකනේ දරුවට නැති උනේ මේ ඉස්කෝලේ ගිහින් හින්දා. අංග සාම්‍ය පා කෝ කිය අපි ඔප්පු කරලා පෙන්නනවා. හැබැයි මේ පාපාපා මෙන්න පාද තුන සමානයි කියලා ප්‍රායෝගිකව පෙන්නනවා. ඒතකොට දැන් අම්මා අප්පච්චි ටීචර් මොකද කරන්න ඕනේ? ප්‍රී ස්කූල් එකේ ටීචර් මොකද කරන්න ඕනේ? දන්න පුළුවන් ඉදිරිය වයිබ් ගෲප් එකක් හරි හදාගෙන කෝල් එකක් දීලා හරි ෆෝන් එකක් සාමාන්‍ය නැති වෙන්නේ නැහැනේ. බබාට පොඩ ෆෝන් එක දෙන්න පුතා හදන්න ඕනේ මේ පාර පහන් කූඩුවක්. ඉස්කෝලේ පටන් ගත්තම ප්‍රී ස්කූලේ පටන් ගපු පුතා ඔක්කොම ගේන්න ඕනේ. අපි ඔක්කොම තියලා ලස්සන උත්සවයක් කරමු. දරුවා පටන් ගන්නවා පහන් කූඩුවක් හදන්න. පුතේ ගෙදර මේ දවස්වල ඉස්තරන පැලයක්. පුතේ පැලේ ලොකු වෙන චිත්‍රපොතේ අඳින්න. පුතේ චිත්‍රපොත ගේන්න. මම ඔක්කොගෙම චිත්‍ර පෙන්නලි වල එක්සිබිෂන් එකක් කරනවා අපි. අන්න දරුවා එතකොට පොතෙන් එළියට ඇවිල්ලා මහ පොළොව මේ පරිසරයත් එක්ක දරුවට අර තම නැනපමණින් තමන් මේක අත්විඳින්න ගන්නවා. මොකද කලයන මහත්මයා දැන් ඉස්සරහට අපි හිතමු ඉස්කෝලේ පටන් ගත්ත කියලා. පුදුම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ සිලබස් එක අවුල් නේද? හිතන්නකෝ සංවර්ධනය කියලා මාතෘකාවක් තියෙනවනේ. දැන් සංවර්ධනය වෙච්ච රටවල් ගැන අපිට උගන්වනවනේ. දැන් සුනාමියෙන් පස්සේ දරුවන්ට ඇමරිකාව සංවර්ධිත රටක කියලා කිව්වොත් මොකද වෙන්නේ? හතිලව කී දහක් මැරුණාද කියන ප්‍රශ්නේ එනවා. ඒතර සංවර්ධනය යනු කුමක්ද කියන එක දැන් අලුතෙන් නිර්වචනය කරන්න වෙනවා. ඒ හින්දා මේ සිලබසස් මේ කොරෝනා වසංගතයත් එක්ක සහ මුලින්ම වෙනස් කරලා අලුත් ටිකක් හොයා ගන්න වෙනවා. ඒ හින්දා දැන් අපි කල්පනා කරන්න ඕනේ දරුවගේ මනසට මේ ඇතිවෙච්ච අවස්ථාව වල සිටුේෂනල් අප්‍රෝච් කියලා මම කිව්වේ අවස්ථානුකූලව කොහොමද දේවල් කරන්නේ? පුතේ මේ දවස්වල අපච්චිට පඩිය නැහැ. මේ තියෙන ටිකෙන් තමයි මේ ජීවත් වෙන්නේ. පුතේ මේ දවස්වල වගේ යෝගට්ස් කන්න බෑ. ඒක දරුවට පැහැදිලි කරන්න ඕනේ. එතකොට මේ දුෂ්කර ක්‍රියාව ඇතුලේ මේ කන කට්ට ඇතුලේ දරුවා ගන්න අවබෝධයක්. තව අවුරුද්දකින් දෙකකින් හරි මේ ප්‍රශ්න ඉවර වෙනෝනේ. ඉවරනම් පස්සේ නැගිටින දරුවා කොරෝනා වසංගතය ඇතුලේ දුෂ්කරතාවයට මුහුණ දීපු දරුවෙක්. අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කරපු සිද්ධාර්ථ තවුසා බුද්ධත්වයට පත් වුණා පස්සේ දුෂ්කර ක්‍රියාවේ ගත්තු මහා ඥාන සම්භාරයක් තියෙනවා. මහා අවබෝධ සම්භාරයක් තියෙනවා. නිකන් කුසගින්නේ මෙහෙම හිටියේ නෑ. හිතන්න ගත්තා. ඒ සියල්ලක් තියෙනවා. ඒ හින්දා මේ කොරෝනාව ඇතුලේ දරුවා අත්විඳින දේවල් දරුවගේ ජීවිතේට එකතු කරගන්න නම් මේ දරුවව පොඩ්ඩක් මානසික ලිහිලණයකට ලක් කරන්න ඕනේ. පොතත් එක්ක හිටපු දරුවව මේ අලුත් තත්ත්වයට හුරු කරන්න ඕනේ. දරුවා එතකොට තමයි රස්සාව තීනකොට ජීවත් වෙන්න දන්නේ. ලොකු නම එකපාරට රස්සාව නැති වෙනවා. මම මොකද කරන්නේ? දරුවා සුයිසයිඩ් කරගන්න නැතුව කොහොමද දැන් මං ආයේ මේ ජීවිතේට මුහුණ දෙන්න කියන අලුත් තත්ත්වයට යොමු වෙන්න. පුදුමාකාර පණිවිඩයක් අත්දැකීම් සම්භාරයක් මේ ලැබෙන්නේ. හැබැයි අර ඔන්ලයින් කටයුත්තත් එක්ක නැවත දරුවට මේ අලුත් අන්එක්ස්පෙක්ටඩ් අනපේක්ෂිත තත්ත්වයට මුහුණ දීලා කොන්ද තියෙන නායකයෙක් බුද්ධිමතෙක් හැදෙන්න තියෙන අවස්ථාව අපි නැති කරනවා. පොඩි බාධා කිරීමක් කරන්න ඕන. මේක මම බාධා කිරීම කරන්න විශේෂයෙන්ම මේ ගැන අහන්න ඕන නිසා. ඔව්. හර්ෂණ දිසානායක කියන දැන් තරුණ ගායකයෙකුට ළමාවදීදී ගීතයක් කියනවා. ඒ තමයි මේ මම උදේට පාසල් යනකොට තමයි අම්මා ගෙදර එන්නේ. මම ආයේ පාසල් ඇරිලා ගෙදර එනකොට අම්මා අප්පා වැඩට ගිහිල්ලා. ඒකෙන් මේ කියන්නේ මේ කාර්ය බහුල ජීවන රටාවක්නේ. අම්මා හම්බ වෙන්නේ නැහැ. අම්මා මේ නයිට් ඩියුටි කරන කාන්තාවක්. අපි කියමුකෝ මේ කාලේ ගත්තාම වෛද්‍යවරියක් හෝ හෙදියක් කියලා කාරණේ. එතකොට දැන් කාර්ය බහුල ජීවිතත් එක්ක මේ දෙමව්පියෝ දරුවෝගේ පොඩි දුරස්භාවයක් තියෙනවා. මේක බලපාන්නේ නැද්ද මේ ළමා මානසික ආතතියට? ඍජුවම බලපානවා. හැබැයි ඒකට ඒකෙන් මිදෙන්න කොහොමද කියන එකත් අපි කියන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම අපි හැම පවුලකම වගේ දැන් ගත්තාම අම්මයි තාත්තයි දෙන්නම රැකියා කරනවා. ඒ නිසා
මම මනෝපදේශකවරයෙක් හැටියට වඩා අපි හිතමු සාමාන්‍යයෙන් අපච්චි කෙනෙක් හැටියට මං කියන දේ නම් දැන් අහන්න පුළුවන් ඒතකොට අධ්‍යාපනයට මොකද වෙන්නේ කියලා. මං අපි මේ සියල්ල කරන්නේ සතුටෙන් ඉන්නනේ. නිවෙන්නනේ. නිවුනමනේ අපිට හොඳටම සතුටු. නිවෙන්න ඕන ටික කරන්න. හැබැයි අපි කරන්නේ පත් වෙන්න ඕන ටික නම් සමහරවිට ඒක පත් වෙන්නේ කල් ගිහිල්ලා. අපි එතකොට පරක්කුයි. හර්ෂණය කියන ගීතය හර්ෂණගේ හැබැයි ජීවිතයේ අත්දැකීමක් නොවනවා නම් හෝ වෙනවා නම් ඒකේ හැබෑම ප්‍රතිඵල හර්ෂණට උනත් හම්බ වෙන්නේ දැන් නොවේ වෙන්න පුළුවන්. සමහර ලාවට හර්ෂණට දරුවෙක් හම්බ වෙච්ච දවසට වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි කාලේ අපිට අහිමි වෙන දේවල් ටික අංක එකෙන්ම අපි අපේ දරුවන්ට හිමි නොවුනට ගාණක් නැහැ. ඇයි මට හිමි වෙලා නැහැනේ. ඒ හින්දාම මගේ අනාගත පරම්පරාව ඉවර වෙනවා. එතකොට ඇහුවොත් මෙතන නර්ස් කෙනෙක් හැරි ඩොක්ටර් කෙනෙක් හැරියට කාන්තාවක් වැඩ කරන්න එපාද කියලා මගෙන් ඒ ප්‍රශ්නේ අහන්න එපා. මම කියන්නේ නිවෙන්න පුළුවන් ටික දැන් කරන්න. එහෙම නැතුනොත් පත්තු වෙනවා. අපි මේ හැමදේම කරන්නේ නිවෙන්න සතුටු වෙන්න. දරුවෙකුට වැඩක් නැහැ තමන්ගේ දරුවා තමන්ගේ අම්මා දවසකට තමන් වගේ ළමයි 100කට තුවාල වලට බෙහෙත් දැම්මා. අම්මා ගෙදර නැහැ. එච්චරයි දරුවට දැනෙන්නේ. ඒකට උපක්‍රමශීලී වෛද්‍යවරියක් වෙන්න පුළුවන් නම් අම්මට ඒක බොහොම හොඳයි. හැබැයි වෙන්නේ ඒක නෙමෙයි. තමන්ගේ ඩියුටි එකත් එක්ක රාජකාරියත් එක්ක තමන් පැක්කුණෙන් පස්සේ හිතාමතා නොවුනත් අතෑරෙන්න ගෙදර. ඒ අතෑරීමට ඒ ඇත්තීමට ඊළඟ උත්තරය තමයි දරුවා අම්මව ඈත් කරන එක. ඒක නතර වෙන්නේ. ඩේකයාස් වැඩි වෙන්න මං කිව්වේ නිවෙන්නේ නැති වෙනකොට ඉස්සරහට ගිනි ගන්නවා. ඩේකයාස් වැඩි වෙන්න අනාගතේ මොකද වෙන්නේ? හෙල්ප් ඒජස් වැඩි නිවාස වැඩි වෙනවා. එතකොට අහන්න වෙන්නේ දැන් ඉතින් මම මේ රට වෙනුවෙන් රස්සාව කරන මම ඒක දන්නේ මම මගේ වෘත්තියට අනුව කියන්නේ මගේ අත්දැකීම කියන්නේ තාත්තා කෙනෙක් හැටි කියන්නේ නිවෙන්න පුළුවන් තැන් ටික නිවා ගන්න. ඇත්තටම දරුවෙකුට පුංචි කාලේ ඉඳන් බැරි වෙනවා නම් තමන්ගේ අම්මගේ උණුසුම අපූර්වට විඳින්න. ඒක ප්‍රශ්නයක්. මට වෙලා තියෙනවා නම් මට කියන්න පුළුවන් ලස්සන කතාවක් ඕකට උත්තරයක් හැටියට. චූටි මගේ දුව චූටි ඔන්න අම්මා යන්න හදන්නේ කියලා ගීතයක් තියෙනවා. චූටි විහිළුවක් කරලා චූටි තොත්තුවක් දීලා අම්මට දුව යන්න කියන්න. දැන් ඔබ ඇහුවනේ දැන් ඒකට විකල්පේ උත්තරේ මොකද්ද කියලා. බලන්න ඔය චූටි මූණ හැන්ද නොවි එන්න කියන්න. අම්මට දුව යන්න කියන්න. මේ යන්න රැකියාවට යන අම්මා කෙනෙක්. දුව ගෙදර. එතකොට දැන් සාමාන්‍ය දැන් අම්මලට වෙන්නේ වෙලාවට දඩබඩ ගාලා ඔක්කොම වැඩ ටික කරගෙන ඔෆිස් වාහනේ ආපුවත් ටටා පුතා බායි කිව්ව කීස් එකක් දුන්න දිව්වා. හැබැයි දරුවන දැනෙන්නේ අම්මා ගියා. දරුවා දන්නේ නැහැ තමන්ගේ අනාගතේට තමන්ගේ උසස් අධ්‍යාපනයට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න මේ ආර්ථික නොහැකිතාවයන් ශක්තිමත් කර ඒව මොකුත් දරුවා දන්නේ නැහැ. අම්මා ගියා. හැබැයි මේ අම්මා යන්නේ ටටා පුතා බායි කියලා නෙමෙයි. අම්මට දුව යන්න කියන්න පුතේ අම්මට යන්න කියන්න ටටා කියන්න. හරි එන ටටා කියන්න. එතකොට දරුවා ටටා කියන එතකොට දරුවාගේ හිතෙන් තමයි අම්මට යන්න කියන්නේ. එතකොට දරුවට හිත තියෙන වේදනාව අඩුයි. මන්නේ අම්මට යන්න කිව්වේ. කියන කෙනාට දැනෙනවා. හැබැයි පුතා ටටා බයි කියලා ගියා මේ දෙකක්. ඒ නිසා අර විදියට රට වෙනුවෙන් තමන්ගේ යුතුයකම වගකීම රාජකාරී කරන්න තමන්ගේ දරුවෙන් ඈත් වෙන අම්මලට තාත්තලට මේ ගින්න අවම කරන්න මේ ගින්නට පුළුවන් තරම් වතුර දාලා සිසිල් කරන්න වගකීමක් තියෙනවා. සහ එහෙම අම්මලා අර විදිහට ඔෆිස් වැහැනේ නැග්ගන් පස්සේ පැය 8ක් 10ක් 12ක් දරුවත් එක්ක නෑ. ඒතකොට අම්මා කල්පනා කරන දරුවව හදන්න හම්බ කරන්න මම යන්නේ. සල්ලි තිබ්බට විතරක් මරි කෝ දරුවගේ නිරෝගීකම. අන්න ගහනෝ ප්ලෑනක්. දරුවට යන්නේ ඉස්සෙල්ලා රෑ නිින්ද යන්නේ ඉස්සෙල්ලා කියන්නේ. උදේ පාන්දර කුලේ දාලා නරවනවා. තාම උදේ පාන්දර 5:00 6ට විතර. නරවන ගමන් කියන්නේ මොකද්ද? චූටි කාලේ මටත් චූටි කිව්වා මගේ අම්මා. ඒ කියන්නේ චූටිගේ ලොකු අම්මා. අබුන් ගවන වෙලාවේදී විහාර මහදේවි ගැන කියලා දෙයි. අන්න පුතාට අබුන් ගවනවා. අබුන් කියන්නේ ෆැස්ට්‍රා නෙමෙයි. නූඩල්ස් නෙමෙයි. ජංක් ෆුඩ්ස් නෙමෙයි. ලෙඩ හැදෙන කෑම නෙමෙයි. අබුන් ගවන වෙලාවේදී අන්න පුතාට කවනවා.
විහාරමාදේවි ගැන කියලා දෙවි. අන්න මේ වයසට අදාළ අධ්‍යාපනයත් මේ දරුවට කෑමත් එක්ක බස්සනවා ඇඟට. මෙන්න මනෝවිද්‍යාත්මක අම්මා. මිනිස්සරයි කියලා ඔන්න අහක බලාගත්තොත් ලොකු අම්මාර කතාව කියලා දෙන එකක් නැහැ. අන්න පුතාට කියනවා. ඔයා කන්න බෑ කියන්න එපා. ඒ මොන ලොකු අම්මේ කතාව කියලා දෙන එකක් නැහැ. අන්න දරුවගේ මෙන්ටැලිටි එක හෙට හදනවා මං හෙට වැඩට යනවා. ඒතර අම්මා නැතුණාට අම්මා ඉන්නවා. හැබැයි එතකොට තව ප්‍රශ්නයක් ගන්න පුළුවන්. දැන් ඒතර ආච්චි අම්මා මේ කට්ට ආයිමත් කන්න ඕනද කියලා. ඒකයි මං කිව්වේ මේ ප්‍රශ්නෙට නිවා ගන්න ඕන විදිය තමන් සතුයි. මම මේ අපේ කාල වෙලාව ඉක්මනින් ගෙවි යනවා අපිට දැනුනේත් නැහැ පැයක කාලයක් යනවා. නමුත් අහන්න ඕන කාරණා දෙකක් තියෙනවා. මේ දෙකට සාම කෙටින් ඔබතුමාගෙන් අදහසක් බලාපොරොත්තු වෙනවා. දැන් මේක බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් දරුවන්ට සැර කරන්න හොඳම නැද්ද? දරුවන්ට ගහන්න හොඳම නැද්ද කියන කාරණේ. දැන් ඔය පරණ කියමනක් තියෙනවනේ මම හිතන්නේ මේක ඔබතුමා මේකට අනිවාර්යෙන් විරුද්ධ ඇති. ඔය මේ ගහන්න නැතුව හදන දරුවත් ඒ වගේම හැදි නොගා හදන හොද්දත් දෙකම එක වගේ කියන කාරණේ. ඉතින් ඒත් එක්ක බලපුවම ඇත්තට මේ දරුවන්ට ගහන්න හොඳම නැද්ද? සැර කරන්න හොඳම නැද්ද? එහෙම කරනවා නම් ඒක කොහොමද මේ ක්‍රමානුකූලව සිද්ධ කරන්නේ? මම අර හැඳි නොගා හදන හොද්දයි නොගා හදන දරුවයි කතාව ප්‍රතික්ෂේප කරනවා. නෑ එතනට එහෙම කියන්නේ නැහැ මම. ඔව්. සහ මම සයිකොලොජි කරන්න ඉස්සෙල්ලා මම මැනේජ්මන්ට් කරපු කෙනෙක්නේ. අපිට ඩෙවලොප්මන්ට් ඉකොනොමික්ස් වලට උගන්වනවා වයලන්ස් ඉස් අ ප්‍රොඩක්ෂන් ෆැක්ටර්. දැන් අපිට නිෂ්පාදන සාධක හතරක් තියෙනවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය. වයලන්ස් ඉස් අ ප්‍රොඩක්ෂන් ෆැක්ටර්. ඒක තාම සිලබස් එකේ නෑ. ඒ අපේ ලංකාවේ අධ්‍යාපනයේ දැන් අවුරුදු 20ක් විතර අපි නෑ මම ඕක කිව්වේ ඕක මේ එකපාරක් මම සාකච්ඡා වහනකොට මට එක්කෙනෙක් කිව්වා දැන් ඕන තරම් රසකාරක තියෙනවනේ කියලා. අන්න ඒ වගේ එකක් නිසා මම එතකොට වයලන්ස් ඉස් අ ප්‍රොඩක්ෂන් ෆැක්ටර් කියන්නේ හිංසන නිෂ්පාදන මේක වෙනම කතා හිංසන නිෂ්පාදන සාධකයක්. එතකොටම අපිට මතක් වෙනෝනේ හැඳි නොගා හදන හොද්දයි නොගා හදන දරුවට මේ ගහන්නේ හොඳ ප්‍රොඩක්ෂන් එකක්. හොඳ දරුවෙක් හොඳ පුරවැසියෙක් හදන්න කියන එක. ඒකට මම විරුද්ධ වෙන්නේ ඒක මම පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. කියලා මං අහනවා ඇයි දරුවට ගහන්නේ කියලා. මට ඒකට වැඩි හිතිය උත්තරයක් දෙන්න ඕනේ. අන්නේ කියන කාරණා උත්තරෙත් එක තමයි මට ඊට පස්සේ එයත් එක්ක මේ ගනුදෙනුව මේ සාකච්ඡාව කරන්න වෙන්නේ. දැන් ඔබතුමා අහනවා දරුවන්ට ගහන්න මෙපාද? මම අහනවා ඇයි දරුවට ගහන්නේ? දරුවට ගහන්නේ දරුවෝ කියන දේ අහන්නේ. මං ගොතෙම ඉතින් කියන දේ අහන්න නැත්තේ අහන්න තේරෙන විදිහට කියන්නේ නැත්තම්. අම්මා අර ටීවී එක ඔෆ් කරන්න මේ කියන එක තේරෙන්නේ නැත්තම්. දරුවා කියන දේ අහන්න නැතුව නෙමෙයි දරුවට තේරෙන විදිහට අම්මා කියන්නේ නැත්තම් මොකද කරන්නේ? දැන් ගහන එකද කරන්න ඕනේ දරුවට තේරෙන විදිහට තමන්ගේ භාෂාව පාවිච්චි කරන එකද කරන්න ඕනේ. එහෙනම් දරුවට ගහන එක ගහන්න ඕනද නැද්ද කියලා නේ මං අහන්නේ. ඇයි ගහන්න වෙන්නේ? හැම අම්මා තාත්තා කෙනෙක් කළ යුතු ලොකු කාර්යභාරයක් තියෙනවා. තමන්ට දරුවෙක් හම්බුනාම මම මනෝවිද්‍යාත්මක අම්මා අප්පච්චි. මේ දරුවගේ වයස අවුරුදු 5 නම් තමන්ගේ පහේ අවස උදේ වයස අවුරුදු 5ට පොඩ්ඩක් යන්න පුළුවන් තරම්. අම්මා තාත්තා කෙනෙක් වෙච්ච ගමන් කළ යුතු දේ තමයි හැමදාගම තමන්ගේ පුංචි කාලේ ගිහලා කල්පනා කරන තමන් කොහොමද කියලා. එහෙමමයි මේ දරුවා. එතකොට අපිට සෙරප්පු දෙක එකපාරට දාගන්න බැරුව කකුල් කොච්චර මාරු කර කර දැම්මේ. හැබැයි අපි දැන් දානවනේ. හැබැයි අවුරුදු 3 දරුවා අපි වගේ දා. එහෙනම් මේ සෙරප්පු දෙක මාරු වෙනවා වගේ මේ අදහසුත් එහෙමයි. යාගේ ඔළුවේ එච්චර අපි කියන්නේ ටක් ගාලා ගන්න බෑ. මේක පුංචි මනසක්. ඉතින් අපි යට ගහන්නේ එයා අපි කියන දේ අහන්නේ නැති හින්දලු. එයාට අපි කියන දේ හරියට තේරෙන්නේ නැහැ. එකක් අපි තේරෙන්න කියන්නේ අනිත් එක තමයි අපි කියනවා බර වැඩි. දරුවට තේරෙන්නේ නැහැ. එතකොට අපි ඒකට මොකද කරන්නේ? හිංසනේ පාවිච්චි කරනවා. තව තවත් තේරෙන්නේ නැතු යනවා. ඉතින් එහෙමනම් මොකටද අම්මා අප්පච්චි? බන්ධනාගාර නිලධාරියෝ ඉන්නේ. පොලිසියේ ඉන්නේ. ඇයි පොලිසිය අංකලුයි අම්මයි වෙනස් වෙන්නේ? ඇයි පොලිසිය අංකලුයි අප්පච්චි වෙනස් වෙන්නේ? ඇයි ටීචර්යි පොලිසිය අංකලුයි වෙනස් වෙන්නේ? පොලිසිය දෙයක් තේරුම් කරනවා වෙනස් විදිහට ඇයි ටීචර් තේරුම් කරන්නේ? පොලිසිය ගහනවා නම් ටීචර්ත් ඒකම නම් කරන්නේ. අම්මත් ඒකම නම් කරන්නේ. පොලිසියයි අම්මයි ටීචර් අතර වෙනස මොකද? පොලිස් දෙපාර්තමේන්තුවක්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවක්. ඕන්නේ නැහැ නේ ඔක්කොම එකක් කරත හැකිනේ. ඇයි මේ වෙන වෙනම විෂයන්ට බාර දීලා තියෙන්නේ? ඒ වෙන වෙනයි කාර්යභාරයන් තියෙනවා. එතකොට අපි අපේ කාර්යභාරය දෙනවා මම අම්මා, මම අප්පච්චි, මම ටීචර්, මේ දරුවා. එතකොට මට මගේ අප්පච්චි කියන කාර්යභාරය තේරෙන්නේ නැත්තම් දෙයිනේ මේ පුංචි දරුවා කොහොමද දරුවා කියන කාර්යභාරය තේරුම් ගන්නේ?
මුලින් මම තේරුම් ගන්න එපේ. මම වැඩි හිටියෙක් හැටියට. එතකොට මට මාව තේරුම් ගන්න බැරි නම්, මට මාව කන්ට්‍රෝල් කරගන්න බැරි නම්, මට මාව රියලයිස් කරගන්න බැරි නම් මේ දරුවා කොහොමද මේ දරුවා කන්ට්‍රෝල් කරගන්නේ? ඒක ආසයි යෝගට් කන්න. ඉතින් යෝගට්ම ඉල්ලනවා. හැබැයි අප්පච්චි කොහොමද සතියේ දවස් දෙකක් ගෙදරිනොට හැන්දෑවට? ඒත් අප්පච්චි ආස දෙයක් කරන්න ගිහිල්ලානේ. අපි දරුවා මෙහෙම තේරුම් අරගමු. ඒ හින්දා දරුවව වරද්දට යන්න දෙනව නෙමෙයි මේ. දරුවා වරද්දට යන්නේ. එකම දේ දරුවෝ හරිම ලේසි නඩත්තු කරන්න. තමන් කෙල ගහන්නේ කොහොමද? දරුවා කෙල ගහන්නේ එහෙම. තමන් ඇවිදින්නේ කොහොමද? දරුවා ඇවිදින්නේ එහෙම. තමන් බලන්නේ කොහොමද? දරුවා බලන්නේ එහෙම. මගේ මිත්‍රයෙක් ඉන්නවා. ඒ මගේ මිත්‍රයා ක්‍රොස් සයිඩ් අර වපර ගතියක් තියෙනවා. එයාගේ දුව එහෙමමයි. ඔක මං එයාට කිව්වා අනිවාර්යයෙන්ම ලොකු වෙනකොට අඩු වෙන ඕක. නැති වෙලා මේ අද වෙනකොට දැන් ඒ දරුවා ශිෂ්‍යත්වයට පාස් වුණා. දැන් ඒක නෑ. ඒ තාත්තා බලන විදිහට තමයි දරුවා බලන්නේ. දරුවා වපර නැහැ. දැන් එහෙමනම් දරුවාට ගහන්න වෙනවා නම් නොගහින්න මොකද කරන්න ඕනේ? මම හරහට බැලුවොත් නම් දරුවා හරහට බලන්නේ. දරුවා හරහට බලන එක නවත්තන්න මොකද කරන්න ඕනේ? ගහන එක නෙමෙයි. මම හරහට බලන එක නතර කරගන්න ඕනේ. ඒක හරි ලේසියිනේ. දරුවෝ කියන දේ අහන්නෑලු. මං අහන්නේ දරුවෝ කියන දේ වැඩිහිටියෝ අහනවද? දැන් අම්මලගේ හොද්දට හිටියේ නා. ඔව් මොකද වෙන්නේ? දරුවා අම්මා කියන දේ අහන්නෑලු. මං අහන්නේ අම්මා දරුවා කියන දේ අහනවද? අම්මේ අද ඉන්දියාප්ප කමු. පොඩි එකක්. ආපෝ බෑ අද ඉන්දියාප්ප ගන්න බෑ. අද පාන්. පොඩ්ඩකට ඉන්දියාප්ප ඔයා කියන පුතේ මටත් ආසයි ඉන්දියාප්ප ගන්න. ඒුණා මාර වැඩි කියන දැන් පාන් ගෙනල්ලානේ දෙන්නේ. ඔයා කියනවා මටත් ආසයි ඉන්දියාප්ප ගන්න. මොකද කරන්නේ? දැන් පාන් අපත යනවනේ හෙට කමු. එහෙනම් ඔන්න හැදෙනවා. ඉන්දියාප්ප නෑ පාන් තින කනෝ. ඇයි එහෙම වෙන්නේ? මේ තමන්ගේ දරුවනේ. එහෙනම් අපිට වැඩිහිටියෙකුට වෙනම නම් දරුවෙකුට ගහන්න එක දෙයයි. ඇයි ගහන්න ඕනේ? කියන උත්තරයක් කියන දේ අහන්නේ. ඊට පස්සේ අහගෙන කියන දරුවගේ වැරද්ද. සරලම කිව්වොත් ඔබතුමා කියන වගේ දරුවගේ පැත්තෙන් හිතන්න ඕන කියන කාරණේ. දරුවා ඉන්න තැන අපි ඉඳලා කතා කරන්න ඕන කියන කාරණේ. අවසාන විනාඩි කිහිපයක් අපිට තියෙනවා. අවසාන පැන ඔබතුමාගෙන්. ළමයින්ගේ මානසිකත්වය ඉතාම ව්‍යාකූල වෙලා ඔබතුමාගේ වගේ දැන් ආර්ථික තත්ත්වයන් වලින් පිරීලා ඉන්න දරුවෙක් තමයි දැන් පාසල් වාරය ආරම්භ කරොත් නැවත පාසලට යන්නේ. එතකොට වෙනදා යන පාසලට නෙවෙයි යන්නේ. වෙනදා විවෘත වෙච්ච රටට නෙවෙයි දරුවා යන්නේ. වෙනදා හිටපු ගුරුවරුන් ගාවට නෙවෙයි යන්නේ. ගුරුවරුන්ගේ තාත්තක තත්ත්වය බොහෝසෙයින් වැඩි වෙලා. වෙනදා ඉන්න දෙමව්පියොත් නෙවෙයි ඉන්නේ. ඉතින් මේ දරුවා නැවත පාසලට එහෙම නැත්නම් නැවත අධ්‍යාපනයට යොමු කරනකොට දෙමව්පියන් විදිහට ගුරුවරුන් විදිහට අපි කළ යුත්තේ කුමක්ද? කෙටියෙන්ම කිව්වොත් එහෙම අපි ගුරුවරුය කියලා අපි හිතන්න ඕන. අපි දෙමව්පියෝ කියලා අපි හිතන්න ඕන. තවත් කෙටි කරොත් අපි වැඩිහිටියෝනේ. මේගොල්ලෝ පොඩිහිටියෝනේ කියන එක තේරුම්. අපි ගොඩක් කල් ඉඳලා තියෙනවා අපිට අත්දැකීම් වැඩි. මෙයාලා පොඩ්ඩක් කාලේ ඉඳලා තියෙන මෙයාලට අත්දැකීම් අඩුයි. එහෙනම් අත්දැකීම් වැඩි කෙනෙක් හිටියට මෙයා දිහා දකිනවා නම් විතරමයි ওই ඉස්කෝලේ අරින්න ඕන. අපි හදන්න ඕනේ කවද්ද ඉස්කෝලේ අරින්න කියන දවස තීරණය කරන එක නෙමෙයි. ඉස්කෝලේ අරින දවසට ඉස්සෙල්ලා ගුරුවරයාව ඔබතුමා කියන මේ මනෝභාවයත් සහිත දරුවත් එක්ක වැඩ කටයුතු කරන හැටි ගැන කතා කරන්න ඕනේ. ඒක වෙනම ට්‍රේනින් එකක්. කිසිම ටීචර් ට්‍රේනින් කොලෙජ් එකක මේ වගේ ෆැන්ඩමික් සිටුේෂන් එකකින් පස්සේ ඉස්කෝලේ ඇරියන් පස්සේ මොකද්ද කරන්න කියලා උගන්ලා නැහැ. කලල් මහත්මයා. ඉතින් ඉස්කෝලේ අරින දවස නෙමෙයි දැන් අපි තීරණය කරන්න ඕනේ. ඉස්කෝලේ ඇරියොත් ටීචර්ට අලුත් තත්ත්වයකට මුහුණ දෙන්න ඕන. ටීචර්ත් ස්ට්‍රෙස්, දරුවත් ස්ට්‍රෙස්. අපි ඔක්කොම මහා කලබගෑනියක හිටපු මිනිස්සු. අපි කළුගල් නෙමෙයිනේ. ටීචර්ස් වේදනාවන් තියෙනවා. බය තියෙනවා. දරුවෙක් ඉන්ෆෙක්ට් වෙලා ඉද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙමනම් මේ ඉස්කෝල පටන් ගන්න ඉස්සෙල්ලා මේ බෞද්ධ නාලිකාවේ මේක කරුණාකරලා තව ටිකක් කතා කරවන්න. මේ ඉස්කෝලේ පටන් ගන්න ඉස්සෙල්ලා ටීචර්ස්ලට වෙනමම කවුන්සිලර්ස්ලා සයිකොලොජිස්ලා හරහා මේ ගැන මේක ට්‍රේනින් එකක් හැටියට දෙන්න නිකන් මේ නිවුස් වලට කිව්වට වැඩක් නැහැ මේක.
ඒ ටීචර්ස්ලත් එක්කත් පැය ගණන් මේක කතා කරලා පාසල් පටන් ගන්න කලින් මේ එන දරුවන්ට ටීචර් කොහොම විය යුතුද කියන එක ටීචර්ට ප්‍රැක්ටිකලි කියලා දෙන්න ඕනමයි මක් නිසාද ටීචර්ටත් මේක අලුත්. ඔක්කොම මිනිස්සු. කිසිම කිසිම ට්‍රේනින් කොලෙජ් එකක මේ වගේ ෆැන්ඩමික් මේම කලබගෑනියක් මේ වගේ වසංගතයකින් පස්සේ ටීචර් කොහොමද දරුවත් එක්ක කටයුතු කරන්නේ ආමන්ත්‍රණය කරන්නේ ඇස් වලින් කතා කරන්නේ hina වෙන්නේ කියන එක ට්‍රේන් කළා නැහැ. අලන් මහත්මයා ප්‍රශ්නේ තියෙන ඉස්කෝලේ අරන දවසද නැද්ද කියන එක නෙවෙයි. අවුරුද්දක් ජීවිතේ පරක් වුණාට කමන්නේ. හැබැයි හදිස් වෙලා මේ ජීවිතේ විනාශ වෙනවා. මේ දරුවෝ අධ්‍යාපනයේ ගුරුතුමා තමන්ගේ ජීවිතේ එපා වෙනවා. ඉස්සරහට පුදුමාකාර විදිහට මේ ළමයා මානසිකව ඇබියුස් වෙලා තින්නේ. මේ ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. විෂය නිර්දේශය උගන්වන එක නේ වැඩි. මෙන්න මේ தත්ත්වයෙන් දරුවව ලිහිලනටපත් කරන එක. දැන් දරුවා ගේ ඇතුළේ ඉඳලා එකපාරට ඉස්කෝලේ පටන් ගත්තා පැනලා දුවලා කඩලා දඟලා මහ විනය කරගන්නවා. අපි මේකට මුහුණ දෙන්න පුළුවන් ගුරු පරම්පරාවකට දැනුම්වත් කිරීමකින් තොරව ඉස්කෝලේ පටන් ගන්න එක. විභාගයට අච්චු පොත්වලට ඕන දේවල් උගන්වන්නට මොකද ඒ දවස්වල ගණන් ඉගෙනුවට දැන් ළමයා වෙනස්. අර ළමයාම තමයි. මේ මාස දෙකකට පස්සේ දැන් ඉස්කෝලේ ළමයා ගණන් විතර උගන්වලා හරියන්නේ නැහැ. එහෙනම් අර ටීචර් පුරුදු කරලා තිනවා ගණන් උගන්වන්න. දැන් ඒ ටීචර් උගන්වන්න ඕනේ. හුරු කරන්න ඕනේ. එයත් මිනිස්සෙක්. ඒ ටීචර්ට කාන්දු කරන්න ඕනේ. මේ දරුවත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? මේ වසංගත පරිච්ඡේදයක් පසු කළා ගෙදර පැක් වෙලා ඉඳලා එන දරුවෙක් කියන එක. ඒකට වැඩපිළිවෙලක් හදන්න බෞද්ධ නාලිකාවට පුළුවන් නම් මේක නැවත නැවත කතා කරන්න මම හිතනවා ඒක අවශ්‍ය තැන් වලට යයි කියලා. මක්නිසාද අපිට හැමතැනම පේන්නේ ආසන්නතම හේතුව විතරයි. අපේ ඉතු කී දෙනෙක් මේක ඉත් එක්ක කපන්න ගිහලා කැපේද කියලා මේ දාන් වෙලා අපි කල්පනා කරන්න ඕනේ. බොහොම පැහැදිලි. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පාඨය අපි දවස් කිහිපයකට කලින් එහෙම නැත්නම් වැඩසටහන පැවැත්වෙන දින කිහිපයකට කලින් අපි සමාජ ජාල හරහා සහ අපේ නාලිකාව හරහා විසිරුවා. නාලිකාවේ ජනප්‍රියත්වයට නෙවෙයි මේ දරුවෝ ගැන හිතලා එහෙම නැත්නම් මේ වැඩිහිටියෝ ගැන හිතලා අපේ රටේ අනාගතය ගැන හිතලා මේ වැඩසටහන බලන්න කියන්නේ. මේ වැඩසටහන බලන්න කියන්නේ මොකක්වත් නිසා නෙවෙයි. මෙතනින් ආරම්භ කරන අපේ ඊළඟ අධීර සාර්ථක කරගන්න නම් ඊළඟ પરම්පරාව සාර්ථක කරවන්න නම් ඊටාම හොඳ ප්‍රායෝගික දැනුම් සම්භාරයක් අද දවසේ මේ වැඩසටහන තුලින් ඔබට ලබා දුන්නා. විශේෂයෙන්ම මේ තුල තියෙන බෞද්ධ දර්ශනය ඒක ඔබතුමා ඊටාම හොඳට ඉස්මතු කරා. මං හිතන්නේ වෙන දේශකෙක් සුද්ධෝදන රත්තුමා පිළිබඳව ওই විදිහට සඳහන් කරලා ඇති කියලා. ඉතින් සැබවින්ම මට හිතෙච්ච දෙයක් තමයි ඔබතුමාගේ මේ කාලය පුරාවට මේ කියපු දේවල් අපිත් තරුණ දෙමව්පියෝ විදිහට මගේ නිෂ්පාදක කණ්ඩායම තුඟක් තරුණ දෙමව්පියෝ ඉන්නේ. මම හිතන්නේ ඔවුන්ටත් ඉතාම වැදගත් කාරණා රාශියක් අද දවසේ දැන කියා ගන්න ලැබුණා. ඒ වගේම අපිව නරඹන වැඩිහිටි ඔබටත් දරුවෝ ඉන්න පුළුවන්. ඔබේ දරුවන්ටත් මේ පණිවිඩය කියන්න පුළුවන් කියලා තමන්ගේ මුණුබුරු මිනිබිරියන් සකස් කරගන්නට ඔවුන්ටත් අත්වලක් සපයන්න පුළුවන්. මේ කියපු කාරණා සියල්ල සත්‍යයි. ඔබතුමා කිව්වා වගේ අපි අපේක්ෂා කරන ඉදිරියට මෙවැනි වැඩසටහන් තුලින් ඔබව දැනුවත් කරන්න. ඉතින් මේ අවස්ථාවට අද දවසේ පැමිණි නායකත්ව පුහුණු උපදේශක හා මනෝ උපදේශක අපේ උදය දේවමුල මැතිතුමන්ට ආයුබෝවන් කියලා සමුදෙන ඔබතුමා කරන මේ සමාජ සත්කාරයන් තව চিරහත් කාලයක් කරගෙන යන්නට ඔබතුමන්ට ශක්තිය ධෛර්යය වර්ම වාසනාව තෙරුවන්ගේ ගුණය ලැබේවා බලය ලැබේවා දැනුම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි කොරෝනාවෙන් බේරීමට නම් අපේ චින්තනය කොයි ආකාරයෙන්ද වෙනස් කර ගන්න ඕන කියන කාරණා පිළිබඳව කතා කරේ. ඒ සදා සහභාගී වෙච්ච සුපින්නත් ඔබටත් මගේ නිෂ්පාදක කණ්ඩායමටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් අද දවසේ සමුගන්නවා. සුපින්නත් ඔබ සමට සම්මා සම්බුදු සරණයි.